ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට. අද අපේ නව වැඩසටහන් මාලා දෙවනි Nobody can resist a bite of your fish biscuits. කාගේ හරි මයික් එකක් ඔන්න උනා වෙන්න ඕනි. අපගේ මේ වැඩසටහනේ දෙවනි පියවර අද මේ ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. සියලු දෙනාම ඉතාමත් සාදරයෙන් පිළිගන්නවා අද වැඩසටහනට. සන ජයතිලක මහතා අප සමග සම්බන්ධ වෙලා ඉන්නවා. අද අපි මාතෘකාවක් කලින් දැනුවත් කරා ඔබ සියලු දෙනාවම effective communication mindful communication සම්බන්ධයෙන් වැඩසටහනක් අද අපි ඉදිරිපත් කිරීමට තීරණය කරා. ඒ ගැන විස්තර ප්‍රසන්න මහත්මයාගෙන් අපි දැනගමු. බොහොම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා ප්‍රසන්න මහත්මයාට එහෙනම් අද දවසේ වැඩසටහන අප වෙනුවෙන් ඉදිරිපත් කරන්න කියලා. ආයුබෝවන් ප්‍රසන්න මහත්මයා. ආයුබෝවන් සියලු දෙනාට විශේෂ බොහොම ස්තුතියි. අද දවසේ අපි වැඩසටහනේදී මේ වැඩසටහන මාලාවක් හැටියට මේ වැඩසටහනේ අපි ඉදිරිපත් කරගෙන ගියා. ඔබට මතක නම් අපි එදිනදා ජීවිතයේ මනෝවිද්‍යාව යන මෑන් පසුගිය සතියේ අපි සති දෙකකට පෙර අතට දේශනීය පටන් ගත්ත පළවෙනි කොටස හැටියට අද දවසේ අපට ඉල්ලීම් මෙහිම ලැබුණා. එදා වැඩසටහන කන්ටිනියු කරගෙන යනකොට දිගට කරගෙන යනකොට යම් මාතෘකා ඔස්සේ ඒ වැඩසටහන වීදුවා ඉදිරිපත් කරන්නට කියලා. ඉතින් ඒ අනුව අපි අද වැඩසටහනක් ඔබට සංනිවේදනය සම්බන්ධව නැත්නම් මේ කමියුනිකේෂන් කියන මාතෘකාව යටතේ ඔබ වෙත ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි දන්නවා දිනදා ජීවිතයේ මනෝවිද්‍යාව ඈඳා ගැනීමේදී ඔබට මතක නම් පසුගිය වැඩසටහනේදී විශේෂයෙන්ම අපි සාකච්ඡා කළා විවිධ අතිකඩවල් ඔස්සේ අපිට මනෝවිද්‍යාව අපේ ජීවිතයට ඈඳා ගන්න පුළුවන් කියන කාරණය. ඒක සෑම තැනකදීම ජීවිතේ අපිට භාවිතයට ගන්නට හැකියාවක් තියෙනවා. ඉතින් ඒක අපේ සෞඛ්‍ය පවත්වා ගන්න, අපේ ගිණීම් කටයුතු යහපත් කරන්න, රැකියා ස්ථානයේ, නිවාසයේ මේ ආදී සමාජය තුළ අපි කටයුතු කරනකොට මේ ඕනෑම තැනකදී අපිට මනෝවිද්‍යා මූලධර්ම භාවිතා කරන්න පුළුවන්. ඉතින් එහෙම පුළුල් විෂයක් සම්බන්ධවයි අපි මේ ඉගෙන ගන්න උත්සාහ කරන්නේ. විශේෂයෙන් හි භාවිතය සම්බන්ධව අපි එදිනදා ජීවිතයට එහි භාවිතය සම්බන්ධව අපි අපේ අවධානය වැඩිපුර යොදවන්නට කල්පනා කරනවා. ඉතින් අද වැඩසටහනේදීත් ඔබට ඒ විශේෂ කොටසක් අරගෙන සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඒක තමයි සංනිවේදනය කියන කොටස. ඉතින් ඔබ දන්නවා මේ සංනිවේදනය කියන මාතෘකාව ගැඹුරු පුළුල් විෂයක්. නැවත වතාවක් ගත්තාම සංනිවේදනයේ භාවිතා කරනවා අපි අපේ විෂයන් වල ගත්තාම විවිධ විෂයන් වලදී මම හිතනවා මනෝවිද්‍යාව තුළදී අපි ගැඹුරු සංනිවේදනයේ කියන මාතෘකාව සාකච්ඡා කරනවා. ඊට අමතරව මැනේජ්මන්ට් වලදී නැත්නම් කළමනාකරන විෂයේදී සංනිවේදනය ගැන ගොඩක් කතා කරනවා. කළමනාකරණයේ විශේෂයෙන්ම මානව සම්පත් කළමනාකරණයේ ආදී ශාස්ත්‍ර ගත්තාම සංනිවේදනයේ ගොඩක් කතා කරනවා. ඉතින් පොදුවේ ගත්තාම මම හිතනවා හැම ශාස්ත්‍රයකම ඉන්න සෑම කෙනෙකුටම සංනිවේදනය කියන එක අවශ්‍යයි. දැන් අපි මේ වෙලාවේදී ඔබ හා මාතර සංනිවේදනයක් සිදු වෙනවා.
එතකොට මේ sannivedanaya යහපත් සිදුවීම තමයි අපේ මේ කාර්ය සාර්ථක වෙන්නේ. ඉතින් මේ sannivedana කාර්යය ඉතා හොඳින් සිද්ධ වන්නට අපි කෙසේ ක්‍රියා කළ යුතුද? ඒ sannivedanයේ තියෙන යහපත් අයහපත් පැති මොනවාද? අපේ අතින් වෙන අඩුපාඩු වැරදි මොනවාද? ආදී වශයෙන් මාතෘකා ගණනාවක් ඔස්සේ මේ දේ සාකච්ඡා කරන්න පුළුවන්. ඉතින් මම කල්පනා කරනවා මේ අද කියන කාරණා ඔබට හුඟක් වැදගත් වෙයි කියලා. මේ අතරදී අපි ඕනම කෙනෙක් දන්නවා මේ sannivedana බාධා තියෙනවා. sannivedanයේ gaps කියලා අපේ communication gaps තියෙනවා. කියන්නේ මම ඉන්න තැනයි ඔබ ඉන්න තැනයි අතර යම් යම් හේතු නිසා මේ sannivedana බාධාවන් සිදු වෙනවා. sannivedana ගැටලු ඇති වෙනවා. sannivedana දුරස්ථභාවයන් ඇති වෙනවා. මේ විවිධ කාරණු නිසා අපිට sannivedanයේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒක මෙතෙන්දිත් සිද්ධ වෙන්න පුළුවන්. ඒ වැනි අවස්ථාවකදී අපිට කරන්නට තියෙන දේ තමයි ඔබ raise hand option එක උස්සලා අත උස්සලා නැත්නම් raise hand option එක බැන්නම් අතහරින්න උස්සන්න මම දැක්කම මම ඔබට කතා කරලා ඔබේ ගැටලුව හෝ ඔබට කියන්න ඕන දේ සවන් දෙන්න කැමතියි. ඉතින් මේ ආකාරයෙන් තමයි අද වැඩසටහන අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි විශේෂයෙන් සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා මේ වැඩසටහන සංවිධානය කරන්නට අපට උදව් උපකාර කළ සියලු පිරිසත් සහභාගී ඔබ සියලු දෙනාත් සිද්බු ආයතනයේ Global Minds ආයතන මේ ආදී ආයතන නියෝජනය කරමින් අපි මේ වැඩසටහන කරන්නේ. ඉතින් ඒ සම්බන්ධ සියලු දෙනාටත් අපි ස්තුතිය පළ කරමින් අපි මේ වැඩසටහන ආරම්භ කරන්න බලාපොරොත්තු වෙමු. මම ඔබට ප්‍රසන්ටේෂන් එක ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. බලමු. මේක තමයි එදා අප ඔබට ඉදිරිපත් කළේ මේ එදිනදා ජීවිතයට කරන විද්‍යාව psychology in everyday life කියන්නේ. ඉතින් මේදී මේ විවිධාකාර තැන්වලදී මනෝවිද්‍යාව භාවිතය තියෙනවා කියලා කිව්වා. අද මාතෘකාව මේකයි. effective communication ඵලදායී sannivedana. දැන් මෙතන අපි වචනයක් පාවිච්චි කරනවා ඵලදායී කියලා වචනයක් ඉදිරියට ගත්තම. effective. ඒකට අපිට communicate කරන්න පුළුවන්. හැබැයි අපි effective ද නැද්ද කියලා දන්නේ නැහැ. සඵලදායී sannivedana කියලා සමහර අය කියනවා. මේ කතාව. නැත්නම් අපි කියන්නේ මේ දිනදා අදහස් උමාරු කරගැනීම සරල භාෂාවෙන් පොතේ. ඔබ දන්නවා මම මනෝවිද්‍යා ශාස්ත්‍රයේ අවුරුදු වසර 25ක් විතර කටයුතු කරනවා. විශේෂයෙන්ම උපදේශන ශාස්ත්‍රයේ කවුන්සලින් ප්‍රැක්ටිෂනර් කෙනෙක් හැටියට. ඉතින් මේ වලදී මට දැනෙන දෙයක් තමයි ගෙදර ගත්තොත් අම්මා තාත්තා දරුවෝ අතර. නැත්නම් ස්වාමි පුරුෂයා භාර්යාව අතර. සේව්‍යයා සේවකයා අතර. employer employee. මේ sannivedana බාධා දෙයටලු අපිට හම්බ වෙනවා. යම් කිසි කණ්ඩායමක් ගත්තොත් ඒ කණ්ඩායමේ ඉන්න සමාජිකයෝ අතර. යම් කිසි ආයතනයක් ගත්තොත් ආයතනයේ ඉන්න සේවක පිරිස අතර. එක එක ස්තර අතර. මෙන්න මේ sannivedana ගැටලු ඇති වෙනවා. අපිට එන ගැටලු වලින් 100ට වැඩි ගණනක ඒ ගැටලුව ඇති වෙන්නට අවශ්‍ය පසුතලය හදලා තියෙන sannivedana ගැටලු. මේක සරල භාෂාවෙන් අපිට කිව්වොත් එහෙම මේ යාට මං කියන එක තේරෙන්නේ නැහැ කියලා. එයා මාව තේරුම් ගත්තේ නැහැ කියලා. මං කියන දේ එයාට තේරෙන්නේ නැහැ. ඉතින් කියලා සමහර අය මට කියලා දිනවා මං කියන දේ එයාට තේරෙන්නේ නැස සර්ට්වත් පුළුවන් නම් ඉන්න එයාට කියලා දෙන්න. එහෙම කියනවා. දැන් ඒ වගේ ප්‍රකාශ වලින් අපිට පැහැදිලි වෙන්නේ මොකද්ද? මේගොල්ලෝ අතර තියෙන බාධා ඒ නිසා අවබෝධ කරගන්න නැත්නම් තේරුම් ගන්න. එකිනෙකා කියන දේ තේරුම් ගන්න එක මේක හුඟක් ප්‍රශ්නයක් ඇති වෙච්ච අවස්ථා තිබෙනවා. ඉතින් මම ඔබට මේ ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේවා ඔබ ඉස්සෙල්ලා අඳුර ගන්නට ඕන. පළවෙනිම දේ තමයි. කියන්නේ අපිට sannivedanයේ තියෙන ගැටලු මොනවද තියෙන්නේ? ඒවා අපි අඳුර ගන්නට ඕනේ. ඊට පස්සේ මේ ගැටලු ජය ගන්නට අපි කවර ක්‍රියාමාර්ගයක් ගත යුතුද කියන්නේ. ඉතින් මෙවැනි වැඩසටහනකදී ඔබ දන්නවා අපිට මේ වගේ පුළුල් මාතෘකාවකදී යම්කිසි හඳින්වීම් ප්‍රමාණයක් තමයි මේ වැඩසටහනකදී කරන්න හැකියාවක් තියෙන. මොකද කාලයත් එක්ක අපි මේ සටන කරන්නේ. ඉතින් හැකි පමණ මේ ගත කරන කාලය තුළදී ඔබ වෙත කරුණු ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. අත වශයෙන්ම මේ මාතෘකාව අපි අවුරුදු ගණනාවක් විවිධ ආයතනවල සහ විවිධ මේ workshops අපි පවත්වලා තියෙනවා. පවත්වමින් තියෙනවා effective communication කියන හරි ජනප්‍රිය මාතෘකාවක්.
ඊළඟට අපි සැලසුම් කරලා තියෙනවා මේ ඔය ඊට වඩා මම වචනයක් එකතු කරා mindful communication කියලා. දැන් අද අපි අතශම මේ ලෑස්ති කරලා තියෙනවා mindful communication සම්බන්ධව කතා කරන්න කියලා. ඒක මීට වඩා ටිකක් ඥානය නුවණ යොදවලා කරන එකක්. ඉතින් ඒකේ හින්දා මේ අද අපි පුළුවන් තරම් මේකේ මුල් දේවල් ටික සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මෙහි නිමක් කොනක් නැහැ අත වශයෙන්ම කියනවා නම් මෙහි බොහොම ගැඹුරක් තිබෙනවා. අපි බලමු කොහොමද කියලා. දැන් විශේෂයෙන්ම කවුන්සලින් ප්‍රදේශන ශාස්ත්‍රයේ ඉන්න කට්ටියට මේ කවුන්සලින් වලදී තාම මේ බරපතල ලෙස මේ කමියුනිකේෂන් ස්කිල්ස් ඕන. ඉතින් අපි බලමු මේ මොනවද තියෙන්නේ. මේක තමයි ඔබට තියෙන මූලික අදින්වීම. දැන් අපි බලමු අපේ ප්‍රසන්ටේෂන් එකට ගිහිල්ලා අපි මොන වගේ දේවල්ද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා. දැන් මේ රිලේෂන්ෂිප්ස් වලදී අපි වචනයක් පාවිච්චි කරන මේ මෙතන ඔබට වචන දෙකක් වෙන්නේ effective communication and favorable relationship කියලා. එතකොට මේ favorable කියන වචනේ අපි ඉංග්‍රීසි භාෂාවෙන් පාවිච්චි කරන්නේ යහපත් හොඳ සබඳතා හැටියට. ඒතර අපේ සබඳතාවය හොඳ වෙන්නට නම් මේ effective communication අත්‍යවශ්‍යයි. දැන් ඔබ දන්නවා මේ රූපේ ඉන්න කෙනාව ඉබ්‍රහම් ලින්කන් ඇමරිකාවේ 16 වෙනි ජනාධිපතිතුමා. එතුමාගේ ප්‍රකාශයක් මම මේ වෙලාවේ පෙන්නන්න කැමතියි. ඒක තමයි මේ තියෙන්නේ. Without communication we cannot succeed. With communication we cannot fail. එහෙම කියලා මේ the importance of effective communication. දැන් මේ හොඳ sannivedanayක තියෙන වටිනකම ගැන මේ ඉබ්‍රහම් ලින්කන් තුමාගේ අදහස මේ. ඔබට කමියුනිකේෂන් නැත්තම් ඒ කියන්නේ හොඳ sannivedanayak කරන්න බැරි නම් ඔබට සාර්ථක විය නොහැකියි. හොඳ කමියුනිකේෂන් එකක් ඔබ කරනවා නම් ඔබ පරාජය වන්නේද නැත. ඒක තමයි මේක තේරුම. නිසා පරාජය නොව ජයග්‍රහණය ලබන්නටත් කමියුනිකේෂන් ඕනේ කියලා මේ කියන්නේ. එතකොට මේ කරන sannivedanaya කෙසේ විය යුතුද? දැන් අපිට sannivedana කරන අවස්ථා ගණනාවක් තියෙනවා. මම මේ බලාගෙන ඉන්න නරඹන බොහෝ දෙනෙක් රැකියා කරන අය විය හැකි. ඒ නිසා මේ රැකියා ස්ථානය ගැන සබඳතා පවත්වන්නට අවශ්‍ය කාරණා සමූහයක් තියෙනවා. එකක් තමයි එකිනෙකා අතර තියෙන විශ්වාසය. දැන් මේක ගෙදරදිත් තියෙනවා. ස්වාම පුරුෂයා භාර්ය අතර විශ්වාසයක් ඇති වෙනවා. එකිනෙකාට කරන ගෞරවය, mutual respect කියන මේක අවශ්‍යයි. දැන් අපි සමහරක් වෙලාවට අනිත් කෙනාට අපි ඉතින් ගෞරව කරන්නේ නැහැ. එයා කියන මතයට සවන් දෙන්නෙත් නැහැ, අහන් ඉන්නෙත් නැහැ, එයා කියන එක තීරුම් ගන්නෙත් නැහැ, උත්සාහ කරන්නෙත් නැහැ. ඒතකොට මේ respect කියන එක නැති වෙනවා. නැත්නම් අන් මත වලට ගරු නොකරන ගතිය. එතකොට දෙවෙනි කාරණා. තුන්වෙනි කාරණේ තමයි සතිමත් භාවය කියන්නේ mindfulness. මේ කාරණා ගොඩක් වැදගත්. ඔබට කැමති නම් මේවා ලියා ගන්නත් පුළුවන්. ඊළඟ කාරණේ වගකීම. අපිට තියෙනවා ගොඩක් වගකීම් ආයතනයක් තුන තියෙනවා, ගෙදරදි තියෙනවා. අතන වර්ක් ප්ලේස් එකේ විතරක් නෙමෙයි අතන මේ ටික ගෙදරදිත් තියෙනවා නැත්නම්. එකිනෙකාට උදව් කරගන්න එක helping each other. මේ එක යෙදෙන තව එකක් තමයි effective communication. ඒතකොට ඔබට පේනවා දැන් මෙතන මම කාරණා සඳහන් කළා 6ක්. දැන් මේ කාරණා 6ට එකිනෙක වැඩසටහන් කරන්න පුළුවන්. ඇත්තටම. trust ගැන දවසක් කතා කරා. mutual respect ගැන තව දවසක් කතා කරා. mindfulness ගැන දවසක් නෙමෙයි මාස ගාණක් කතා කරා. responsibility කොහොමද ඇති කරන්නේ කියන එක තව දවසක් කතා කරා. කොහොමද එකිනෙකාට උදව් කරගන්නේ කියන එක තවත් දවසක් කතා කරා. effective communication වලට දවස් ගාණක් කතා කරනවා. ඒකලදී මේ මාතෘකා පුළුල් ඒවා. හැබැයි දැන් මේවා මම මේ විදිහට ප්‍රකාශ කරනකොට ඔබට කොහොමද මේක තේරුම් ගන්නේ? එතන තියෙනවා කමියුනිකේෂන් කියන්නේ. දැන් මම මෙයා දෙයක් කිව්වනේ. දැන් මම trust කිව්වහම ඔබට මොකද්ද හිතෙන්නේ? මම mutual respect කිව්වහම අන්‍යෝන්‍ය ගෞරවය mutual respect කියන. ඔබට කොහොමද හිතෙන්නේ? mindfulness කිව්වහම ඔබට කොහොමද හිතෙන්නේ? responsibility කිව්වහම වගකීම කිව්වහම ඔබට කොහොමද හිතෙන්නේ? helping each other කිව්වහම ඔබට කොහොමද හිතෙන්නේ? effective communication කොහොම ඔබට කොහොමද හිතෙන්නේ? දැන් මෙන්න මේක වැදගත් අපිට sannivedanaye. මේ sannivedanaye එක වැදගත් කොටස. දැන් මම මේක මේ විදිහට දැම්මෙත් ඒකයි. දැන් මෙතන
මගේ මේ දේශනය සවන් දෙන ඔබ කෙලින්ම නරඹන Zoom තාක්ෂණයේ නරඹන ඔබත් සහ YouTube ජාලය හරහා YouTube නාලිකාව හරහා සම්බන්ධ වන සියලු දෙනා පසුව දැන් මේ වැඩසටහන ලයිව් විකාශනය වෙන සජීවීව ඊට පස්සේ වැඩසටහන බලන අය මේ මෙතන ඉන්න විශාල පිරිස මේ කියපු වචන ටික තේරුම් ගන්න එක විදියට දැන් මම රෙස්පෙක්ට් කියන වචනේ පාවිච්චි කරනකොට මොකද්ද ගරු කිරීම කියන වචනේ පාවිච්චි කරනකොට ඔබට ඒ වචනය යන්නේ මම කියන විදිහටම නෙමෙයි. ඔබට හඬක් ඇහෙන්නේ. රෙස්පෙක්ට් කියන හඬ ඇහෙන්නේ. ඒ හඬ ඔබ අර්ථකථනය කරගන්න ඔබේ. එතකොට මෙතන කෙලින්ම මානසික ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. අපේ හිත. දැන් මගේ හිතෙන් මම රෙස්පෙක්ට් කියන අර්ථය මනෝවිද්‍යාත්මක අර්ථය මම නෙමෙයි ඇතම් වෙලාවට මේ බොහෝ වෙලාවට 100% වගේ ඔබ රෙස්පෙක්ට් කියලා අර්ථකථනය කරගන්න. හරි. මේක මම ඉදිරියටත් විස්තර කියන්න. ඒක හින්දා මම ඔබට ආරාධනා කරනවා විවෘතව මේක හොඳින් සමන් දෙන්න කියලා. అది ඉම්පෝටන්ට්. ඒ කියන්නේ දැන් ඔබ වාඩි වෙලා මේ දිහා බලාගෙන පොතකුත් කොලේකුත් අරගෙන පෑනකුත් අරගෙන මේක ලියමින් අර ඔබේ අවධානය යොදුවේ නැත්තම් හරියට මෙන්න මේ සංනිවේදනය සිද්ධ වෙන්නේ නැහැ හරියට. හරිද? සංනිවේදනය සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා දැන් මේ මම ලියපු වචන ටික mutual respect, responsibility, helping each other, mindfulness ආදී වචන අපි අහෙනකොට මෙතන අහන් ඉන්න විවිධ කෙනා විවිධ අය විවිධ අර්ථ වලින් තමයි ඒක තේරුම් ගන්නේ. ඒ කියන්නේ මේ අවස්ථාවේදී මෙන්න මේ කමියුනිකේෂන් ગેප් එකක් තියෙනවා. මේකට කියන්නේ සංනිවේදන හිඩසක් තියෙනවා. අපි දෙගොල්ලෝ අතර. එහෙනම් මේ වෙලාවේ අපි අතර තියෙන මේ සංනිවේදනයේ පවා highly effective නැහැ. හැබැයි අපිට පුළුවන් ඔබයි මමයි අතර යම් ක්‍රමවේද පාවිච්චි කරලා මේ සංනිවේදන මේ ગેප් එක අඩු කරගන්න. ඒකට යම් උපක්‍රම පාවිච්චි කරන්න වෙනවා. ඉතින් ඔය උපක්‍රම ටිකම තමයි දැන් මම ඔය කිව්වේ. ඒ කිව්වේ මම නැවත ඔබට පෙන්නන්නම් මේ මම කියපු ටික. මෙන්න මේ උපක්‍රම ටික මොකද්ද? ට්‍රස්ට් එක තියනවාද ඔබට? දැන් සංනිවේදනයේ දෙන්නේ කරනකොට ට්‍රස්ට් කරනවාද යාව? දැන් මා ඔබව කොච්චර ට්‍රස්ට් කරනවද ඔබ මාව කොච්චර ට්‍රස්ට් කරනවද? ඒ කියන්නේ විශ්වාසයක් අපි අතර තියෙනවා. විශ්වාසය වැඩි නම් සංනිවේදනය හොඳයි. සබඳතාවයත් හොඳයි. විශ්වාසය අඩු නම් සංනිවේදනයේ දුර්වලකම් එනවා. ඒ කියන්නේ මේ තව කාරණා මේකට සම්බන්ධ වෙනවා. ඊළඟට අපි දෙගොල්ලෝ කොච්චර එකිනෙකාට ගරු කරගන්නවද? ගුරුවරයා ශිෂ්‍යයාට රෙස්පෙක්ට් කරනවද? ශිෂ්‍යයා ගුරුවරයාට කොච්චර රෙස්පෙක්ට් කරනවද? ගරු කරනවද? ස්වාමියා භාර්යාවට කොච්චර ගරු කරනවද? භාර්යාව ස්වාමියාට කොච්චර ගරු කරනවද? සේවකයා සේව්‍යයාට කොච්චර ගරු කරනවද? සේව්‍යයා සේවකයාට කොච්චර ගරු කරනවද? ඔබ දෙදෙනා අතර නැත්නම් ඔබ කණ්ඩායමක් ඉන්නවා නම් තුන් ටීම් එකක් ඉන්නවා. මේ ටීම් එකේ එකිනෙකා කොච්චර රෙස්පෙක්ට් කරනවද? මියුචුවල් රෙස්පෙක්ට්. එන්නේ ඒ කාරණාව සංනිවේදනයට මඟ පෑදෙනවා. හොඳ හෝ නරක. ඊළඟට අපි ගත්තාම මයින්ඩ්ෆුල්නස් කියන්නේ සතිමත් ඔබ කොච්චර 100න් ඉන්නවද? 100ට එහා ගියත් අතන මයින්ඩ්ෆුල්නස් කිව්වහම ඒක ගැන අපි වෙනම දවසක් කතා කරමු. දැන් මොතෙන්ද අපි මයින්ඩ්ෆුල් කමියුනිකේෂන් කියන වචනේ අපි පාවිච්චි කරේ. සතිමත් සංනිවේදනය කොහොමද සිද්ධ කරන්නේ? මේක ටික ඇඩ්වාන්ස් එකක්. ඒක කොහොමද කරන්නේ? ඊළඟට ඔබ කියන දේවල් වල ඔබ වැඩ කරන විදිය ගැන ඔබට වගකීමක් තියෙනවා. දැන් මම මේ කියන දේවල් ගැන මගේ වගකීමක් තියෙනවා. එතකොට මේ වගකීම ඔබට තියෙනවා නම් තමයි ඔබ කතා කරන දේ සංනිවේදනය හොඳ වෙන්නේ. දැන් අපි හිතමු දැන් ප්‍රවෘත්ති සංනිවේදනය කරද්දී YouTube ජාලය හරහා හෝ දැන් සමාජ ජාල මාධ්‍ය තියෙනවා උතර පුවත්පත් තියෙනවා රූපවාහිනී විවිධාකාර ක්‍රමවේද වලට අපිට අද ඉන්ටර්නෙට් විශේෂයෙන්ම අපිට සංනිවේදන කටයුතු සිද්ධ වෙනවා. දැනුම ගමන් කරනවා. එකිනෙකාට අදහස් වමාරු වෙනවා. ඒක කොච්චර අපි වගකීමකින්ද කරන්නේ?
ඒ වගකීම තියෙනවා නම් සංනිවේදනය හොඳයි. වගකීම නැත්තම් සංනිවේදනය දුර්වලයි. සංනිවේදනය සවුත් වෙනවා. වැරදි සංනිවේදනය වෙනවා. poor communication වෙනවා. නැත්තම් wrong communication. ineffective communication වෙනවා. ඊළඟට කොච්චර අපේ නිකටට උදව් කරගන්න හදනවද? දැන් මට ඇත්තම අවශ්‍ය වෙන්නේ ඔබට උදව් කරන්න නම් මගේ සංනිවේදනය හොඳයි. ඔබටත් ඕන එකිනෙකාට උදව් කරගන්න නැත්නම් මේක අහලා මම තව කෙනෙකුට හෙල්ප් එකක් කරන්න ඕන. නැත්නම් මට මම්ම උදව් කරගන්න ඕන. මගේ පවුලේ උදවියට මම වැඩ කරන තැන විවිධ තැන්වලදී මට මේක සමාජයේදී උමනා වෙයි මේක කොටස. ඒ නිසා මම මේක අලිතට උදව් කරන්නත් එක්ක ඉගෙන ගන්න ඕනකොට ගොඩක් වැඩි සංනිවේදන ශක්තිය. ගැප් එක අඩු කරගන්න. ඉතින් ඊළඟට අපි අපේ මාතෘකාව දෙමු effective communication. මේක තුලම අපේ අද මාතෘකාවට අවශ්‍ය දේවල් සැපයනවා. ඔබට කමෙන්ට් එකක් අහන්න පුළුවන් මම හිතනවා මම ඔබට හොඳට සවන් දෙනවා මාව පේනවා ඔබට ඇහෙනවා කියලා. ඉතින් අපි ඉදිරියට ගියොත් එහෙම මෙතනින් එහාට මේ පළදායි සංනිවේදනය කියන එක අපි කොච්චර වැදගත්ද කියන එක දැන් අපි කතා කරා. දැන් හැබැයි අපි මේකට අර්ථකථනයක් දෙන්න ඕනනේ සාමාන්‍යයෙන් ගත්තොත්. Effective communication is the effective sharing of information. දැන් අපි අපේ තියෙන තොරතුරක් අපි දෙනවා. දැන් මම මේ දැනුම ඔබට දෙනවා මේ වෙලාවේ. තමයි දැනුම. meaning අර්ථය දෙනවා. thoughts අපේ තියෙන සිතුවිලි කියනවා. and feelings අපේ තියෙන හැඟීම් කියනවා between people. මේක අතර විවිධ දේවල් කියනවා විවිධ අයට. දැන් අපි ඉගෙනුම් ක්‍රියාවලියකදී දැන් මේ වැඩසටහනේදී ඉගෙනුම් ක්‍රියාවලියක් සිදු වෙනවා. අපි ඉගෙන ගන්නවා විදිහට. දැන් අපේ අදහස් තියෙනවා. තොරතුරු අපිට ඔබට කියනවා. අදහස්. ඊළඟ අපේ සිතුවිලි අපි කියනවා. අපේ හැඟීම් අපි කියනවා. ෆීලිංග්ස් කියන්නේ හැඟීම්. ඉතින් මොනවද දුක, සතුට, ආදරය ඔය જાතිය අපි කියනවා. ඉතින් මේ කියන ඒවා අපි කොච්චර එකිනෙකාට වෙනවා. දැන් බලන්න අපි තව කෙනෙකුට කියන මම ඔබට ආදරෙයි කියලා කිව්වහම අපි ෆීලිං එකක් කියන්නේ. හැබැයි අර කියන කෙනාට අපිව ට්‍රස්ට් නැත්තම් එතන සංනිවේදනය හරියට වෙන්නේ නැහැ. විශ්වාසය. ඒකයි මම මුලට මේ ටික කියලා තිබ්බේ. මම ඔබට ආදරෙයි කිව්වට එකිනෙකාට රෙස්පෙක්ට් කරන්නේ නැති බව පේනවා නම් අපිට. එතකොට ඒ සංනිවේදනය දුර්වලයි. සමහරවිට අපි වචන තියෙනවා හැඟීම නැහැ. සමහරවිට අපි තොරතුරු කිව්වට ඒ තොරතුරු වල තියෙන ලස්සන නැහැ. ඉතින් මෙන්න මේක වැදගත්. ඉෆෙක්ටිව්ලි නම් කරන්න ඔය මම කියපු කාරණා ටික එකතු වෙන්න ඕනේ. මේක එකක් දෙකක් නෙමෙයි. කාරණා ගණනාවක එකතුවක්. එතකොට හොඳ සංවේදනයක්. පුවර් කමියුනිකේෂන් එකකුත් තියෙනවා. දුර්වල සංවේදනයක් තියෙනවා. හරි නැති එක. නරක. දුර්වලයි. පුවර් කමියුනිකේෂන්. දැන් discrepancy එකක් තියෙනවා. There's a discrepancy between what is said and what is heard. ඒ කියන්නේ මම යම් කෙනෙක් කියන දේ ඇහෙන දේ දෙකක්. ඒ අතර පරතරයක් තියෙනවා. වෙනසක් තියෙනවා. discrepancy කියන්නේ වෙනසක්. අරකම නෙමෙයි මේ කියපු එක නෙමෙයි ඇහෙන්නේ යාට වෙන එක. ඇහිමේ දුර්ලභම වෙන්න පුළුවන්. එහෙම නෙමෙයි සමහරලාට වෙන එකක් ඇහිලා තියෙනවා. මං එන්නම් කියලා කිව්ව එක ඇහිලා තියෙන වෙන විදියකට. දැන් අපේ සිංහල භාෂාවත් විතර වැදගත්. වෙන විදියෙන් කියනවා නම් in other words the person misunderstands what are communicating to him. ඔබ එයාට කියපු දේ ඔයාට වෙන එකක් තමයි තියෙන්නේ. ඇත්තද මට හිතුනේ මේක. බොහෝ ආයතන සේවක සේවිකාවන් අතර ඇති වෙන ඩයලොග් එක පොදු දෙබසක් මම ඔබට කියන්නම්. මේක ගෙදෙද්දිත් වෙනවා. අපි විතර ආයතනයේ කොහෙද කියන හිතන්නේ නැතු මොනම ආයතනයක. පාරදි වෙන්න පුළුවන්. මගතොටේදීත් මේ දේ වෙනවා. බස් එකේදීත් වෙන්න පුළුවන්. කෝච්චියේදී වෙන්න පුළුවන්. මේක තමයි මෙහෙම. ඔබ ලියාගන්න බැරුණා නම් මම නැවත දාන්න. ඒ ඩයලොග් එක මේකයි. මට සවන් දෙන්න. ඒක තමයි ඔයා ඒක කළාද කියලා අපි අහනවා. මොකක් හරි වැඩක් කියලා කරන්න කියලා. අනිත් කෙනා. ඒත් එයා කියනවා ඔව් කළා. හරි ඒක. මොකද්ද කළේ? ඒත් අපි කියනවා කොහොමද මං කරන්න කිව්වාට? මේකද කරන්නේ?
අර කියනවා නෑ මං හිතුවේ මෙහෙම කරන්න කිව්වයි කියලා තමයි. ඔන්න ඔය ඩයලොග් එක අඩු වැඩි වශයෙන් මෙහෙට මෙහෙට වෙලා මිනිස්සු අතර යනවා. ඔබටත් එහෙම තියනවාද කියලා බලන්න කල්පනා කරන්න. මං හිතුවේ ඔයා මෙහෙම මං හිතුවේ කියලා කෑල්ලක් එනවා දැක්කද? අන්න ඒ මං හිතුවේ කියලා කෑල්ල ගන්නකො. මං ඔයාට ඕකද ගේන්න කිව්වේ. මං හිතුවේ මේ අහවල් එක ගේන්න කිව්වා කියලා. අන්න කියලා වෙන එකක් ගෙනත් තියෙනවා. අපි කියනවා පාන් ගෙඩියක් අරන් එන්න. අපි කියනවා පාන් ගෙඩියක් අරන් එන්න. පාන් ගෙඩියක් කඩෙන් මිලදී අරගෙන ගියා. සරල උදාහරණයක්. ඒතකොට අරගෙන යා පාන් ගෙඩිය. මං කිව්වේ ඔය පාන් ගෙඩිය ඕකත් නෙමෙයි මං ඔයාලට ගේන්න කිව්වේ. එපාර අර කියනවා. නෑ මං හිතුවේ මේ જાති එකක් ඔයා ගේන්න කිව්වා. පැහැදිලි? මේක තේරුම් ගන්න නැහැ. අපි කියන ඔය පොට් ටික මෙහෙම අතරින් තියන්න. එයා තියෙන වෙන තැන. මං අහනවා මෙතනින් ඔයාලට තියන්න කිව්වේ අයි අතරින් තිබ්බේ. නෑ මං හිතුවා ඔයා එතනින් තියන්නේ කිව්වේ. මේ වචනේ ගන්නවා. දැන් ඔය වචනේ මං හිතුවේ කියන ඔබ මේක ඩයලොග් එකේ ලියාගත්තක් කවන්නේ ඉච්චර සුලභයි මේ ඩයලොග් එක අපි දෙකොල්ලෝ අතර මිනිස්සු අතර. යා කියන්නේ මං හිතුවේ කියලා. එතකොට අනිත් එක්කෙනා මොකද්ද කියන්නේ? මං හිතුවේ ඔයාට මම මෙතන කියන්නේ කියලා. මං හිතුවේ. අරයා මොකද කියන්නේ? මං හිතුවේ මෙතන තියන්න. දැන් මං හිතපු ඒවා දෙකක් නේ දෙපාර වෙලා. දෙන්නම හිතලා තියෙනවා. අන්න ඔතන මේක හරිම මේ සුලභ මේ ගොඩක් කමියුනිකේෂන් පාස් තිබෙනවා. නමුත් මම මේ කියන දේ මේ අපිට නිතර හම්බ වෙන දෙයක්. අපිත් මූණ දෙන දෙයක්. මේක. ඔබ අපත් ලෙටර් එකක් ඩ්‍රාෆ්ට් කරලා එවන්නේ කොහොම කාට හරි ඇලිය මම මේ මොකද මේ විදිහට මේ මං හිතුවේ එහෙමනේ. ඔන්න ඕක හරි දර්ශනය. ඉතින් දැන් මෙතන තියෙනවා සයිකොලොජිකල් මං හිතනවා කියන ඒවා thoughts. ඒතර මං හිතුවේ එකක් ඔයා හිතුවේ තව එකක්. දැන් හිත දෙන්න දෙකක් හිතලා තියෙනවා. එහෙනම් මොකද වෙලා තියෙන්නේ? මේ දෙන්න හිතපු දෙක මොකද වෙලා තියෙන්නේ? සංනිවේදනය වෙලා නැහැ. ඒ කිව්වේ එකිනෙකාට පාස් වෙලා නැහැ මේ මෙසේජ්. ඒතර ඔබ තව කෙනෙකුට දත්ත වගේ සම්ප්‍රේෂණය කරනවා. that is communication. ඒතර මෙතන දත්ත වගේ සම්ප්‍රේෂණය වෙලා තියෙනවා. මොකද පාන් ගෙඩියක් ගෙන්නේ කිව්ව එක හරි. පාන් හරි පාන් ගෙඩිය හරි ඔක්කොම හරි. ඒක සංනිවේදනය වෙලා තියෙනවා. හැබැයි මම හිතපු දෙයම නෙමෙයි යාට ගිහිල්ලා තියෙන්නේ. ඒකත් අන්න එතන ગેප් එකක් හිටිලා තියෙනවා. ඔන්න එක බාධා. ඉතින් මෙහෙම ඒවා සිද්ධ වුණාන් පස්සේ වෙන දේ තමයි ඔබට මේව දිගින් දිගටම සිද්ධ වෙන්න ගත්තොත් ආයතනයක් තුල උච්චලිය අතර ඔවුන් අතර තියෙන හිත සතුට කියන එක නැත්නම් අඩු වෙලා දුක කියන එක වැඩි වෙලා මාව තේරුම් ගත්තේ නෑ මට කිව්වේ නෑ. ඉතින් අනිත් කෙනෙක් කේන්ති යන්න පුළුවන් දැන් එතකොට මම ඔයාලට එකක් කිව්වේ නෑ නෑ ඔයා කිව්ව හොඳ හැමදාම ඔයා වෙන එකක් කියන්නේ දැන් ඔන්න දැන් යනවා සංනිවේදනයේ බොහොම ඇග්‍රෙසිව් විදියට. එතනින් ඒක ලීඩ් වෙනවා කොන්ෆ්ලික්ට් එකකට. එතකොට රිලේෂන්ෂිප් එක ඩැමේජ් වෙනවා. නැත්තම් ඔබගේ තියෙන සබඳතා දුර වෙනවා. වැඩක් නෑ යාට කියලා අපි ඉතින් තීන්දුවකුත් ගන්න ඊට පස්සේ. වැඩක් නෑ යාට කියලා කොච්චර කිව්වත් ඔච්චර කිව්වොත් ඕක අනිත් අතට තමයි ඇහෙන්නේ. ඉතින් මේ වගේ කතා කරලා අපි ඊට පස්සේ හොඳට ලේබල් ගහගෙන අපි මේ විදිහට ඉන්නවා. ඉතින් මෙන්න මේ දේ අපිට වෙනස් කරගන්න ඔබ උත්සාහවත් විය යුතුයි. එතකොට මේක ප්‍රගුණ කළ යුතු ස්කිල් එකක් හැටියට කමියුනිකේෂන් ස්කිල්ස් කියන වචනය පාවිච්චි කරනවා. වචන වැදගත් එකක්. කමියුනිකේෂන් ස්කිල්ස් සංනිවේදන කුසලතා. ඉතින් මගේ මේ දේශනයේ අවසානයේ ඔබ මේ තාම ඉහළ මට්ටමේ සංවේදන කුසලතා සහිත කෙනෙක් වෙනවද නැද්ද කියන එක කෙසේ වෙතත් ඔබට සංවේදන කුසලතා වර්ධනය කර ගැනීම සඳහා මම මේ කියන කතා නැත්නම් මම මේ කියන දේවල් ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා ඇති කියලා මම විශ්වාස කරනවා. ඒක තමයි අපේ බලාපොරොත්තු. එමගින් ඔබ අද ඔබට යම් සංවේදන හැකියාවක් තියෙනවා නම් එය දියුණු වෙයි. සංවේදනයේ යම් බාධා ඔබට තිබේ නම් ඒ බාධා ඔබ අඳුරගෙන ඒවා ඉවත් කරගන්නට ක්‍රියා කරයි. සමස්තයක් ලෙස ඔබේ සංවේදන හැකියාව වැඩි වෙයි. සංවේදන හැකියාව වැඩි වෙන තරමට ඔබේ සබඳතා යහපත් වෙයි. මේට වඩා. මේක තමයි අපි ප්‍රාර්ථනා. ඉතින් ඒක ප්‍රාර්ථනාවේ අනුව අපි යමු. දැන්
එහෙනම් මං හිතන ඒවා නෙමෙයි කරන්න ඕන. මොකද්ද කරන්න ඕන? මං හිතන ඒවා කරන්නේ නැතුව මොකද්ද කරන්න ඕන? තව කෙනෙක් එක්ක වැඩ කරනවා. මං හිතන එකත් කමක් නැහැ. මං හිතන්නේ නැතුව වැඩ කරන්න බෑනේ. අහන්න මේ ඔයාට හිතන්නේ මොකද්ද කියන එක දැන් හොයාගන්න වෙනවනේ. දැන් සමහර අය අනිත් පැත්තට අහන්නත් බැරි අවස්ථා තියෙනවා. දැන් යා කියන පාන් ගෙඩියක් කරගෙන. එහනවා පාන් ගෙඩියක් ගේන්නේ කියන්නේ මොන පගේ පාන් ගෙඩිය? දැන් සමහර කට්ටියට ඕක අහුවම කේන් තියන අය. තියෙන එකක් අරන් එනවා. එහෙම කියන්නේ. ඉතින් තියෙන එක ගෙනහම කියනවා මේකද ගෙනාවි කියලා. එහෙම අයත් ඉන්නවා. දැන් පේනවා සංගීතීතර බාධා. දැන් මෙතන වෛද්‍යවරු හුඟක් ඉන්නවා මේ ඔබ දන්නවා මේ මම හුඟක් sannivedanaye තියෙන මේ දැන් ඔපරේෂන් තියටර් එකේදී ඒගොල්ලන් ඒ ට්‍රේනින් එක කොච්චර ඉහළ මට්ටමේ තියනවද කියන මේ වෛද්‍යවරයා මේ ශල්‍ය කර්මය කරන ප්‍රොෆෙසර් මහත්තයා මේක කරද්දි මෙහෙම කරාම අනිත් කෙනා දන්නව මොකක්ද දැන් ඉල්ලන්නේ මෙහෙම කරනකොට හරි මෙවලම නොදුන්නොත් ටූල් එක මේක ලොකු ප්‍රශ්නයක් වෙනවා ડોක්ටර් වැරදි එකක් මේව කරන්න පුළුවන් නමුත් ඒ එන බාධකේ අර ලෙඩාගේ ජීවිතය පිළිබඳ ප්‍රශ්නයක් එන්නත් පුළුවන් ඒ නිසා sannivedanaya කතා කරන්නත් බෑ මේ ඔක්කොම වහගෙන ඉන්නේ වචන කියලා ඉල්ලන්න බෑ එතන sannivedana ඔබ දන්නවද ඉතින් ඒක හරීම මේ විශේෂී අවස්ථාවක් මම මේ ඔබට පෙන්වන්නේ මම ක්‍රිටිකල් පොයින්ට් එකක් හිතනවා වැදගත් ඉතින් ඒ කියන්නේ කොච්චර මේ කට්ටිය අර මයින්ඩ්ෆුල්නස් ඉන්න ඕනද කියලා නිසා වෛද්‍යවරු ඒ අවස්ථාවේ විශේෂයෙන්ම හැමතිස්සෙම 100න් ඉන්න ඕන තමයි මොකද අර වගේ අවස්ථාවක කොච්චර 100කින් මේ ටීම් එක මයින්ඩ්ෆුලි ඉඳගෙන කමියුනිකේට් කරන්න ඕනද වචන නැතුව එතන කමියුනිකේෂන් නැහැ වචන නැතුව අපේ විශාල කමියුනිකේෂන් පද්ධතියක් සිද්ධ වෙනවා වචන නැතුව අපි උන්වත් ඒවා කතා කරන්න වචන දැන් මම කතා කරනවා මම දැන් කතා කරනකොට අතපය වචන කියනවා හැබැයි මගේ ඉංග්‍රීසි අරමුණක් තියෙනවා. ඒතකොට මේ Zoom වලදී කරන ඒවායි අපි අර ඒවා ටිකක් සීමා වෙනවා. අපි ඔබ මගේ ඇස් දෙක ඔබට හරියට පේන්නේ නැහැ. හරි. අපි වචන වලින් නැතුව ගොඩක් වෙලාවට කතා කරන වෙන විදි තියෙනවා. වචනම නෙමෙයි අපි කතා කරන්නේ. අපි කතා කරනවා ඉරියව් වල. බොඩි ලැන්ග්වේජ් කියලා ඔබ අහලා ඇති වචන. ඉරියව් භාෂාව. ඒක වචන ඉස්සරහට ආයි මම පාවිච්චි කරනවා. ඒතර දැන් මම මෙතන කතා කරනකොට ඔබට වචන ඇහෙනවා නමුත් ඔබට තව ගිබිගි අපිට පේනවා. ඒතර පේනවා කියලා අපි කියන්නේ. ඒකත් අහන්න ඉන්න පුළුවන්. ඒකත් කමියුනිකේෂන් වලට ඕනේ. මෙන්න මේ සියල්ලෙන් තමයි අපේ සංවේදනය වෙන්නේ. ඒ නිසා අපිට පුළුවන් තරම් කෙනෙක්ව දකින්න එක, එයාගේ හඬ හොඳට ශ්‍රවණය වෙන එක, අපි සිහිය තියන් ඉන්න එක, එයාට රෙස්පෙක්ට් කරන එක, මියුචුවල් අන්ඩර්ස්ටෑන්ඩින් එකක්, මියුචුවල් රෙස්පෙක්ට් එකක් තියෙනවා. අනික් කෙනාට උදව් කරන අදහසින් ඉන්න එක. මේ සමස්තය අපිට උවමනා වෙනවා sannivedana. ඒතර ඔබට තියෙනවා ඔබට ඇති කරගත යුතු ක්වොලිටිස් වගේක් තියෙනවා sannivedana කරන්න. මෙහි තව විශාල පැත්තක් තියෙනවා මම මේ කියන එකෙන් අරගොල්ලන්ට මොකක් හිතෙයිද කියලා හිතා ගන්න පුළුවන්. ඒකත් ඉතා ඉහළ එකක්. මේක ලියා ගන්නවා නම් හොඳයි හුඟක් අයට නැති එකක් වගේ. මම මෙහෙම කිව්වහම එයාට මොනව හිතෙයිද කියලා හිතන්න අමාරුකම. මම මේක කියනකොට අනිත් කෙනාට කොහොම හැඟෙයිද කියන එක. ඒක අපිට දල වශයෙන් හිතන්න වෙන්නේ. එයා කොහොම හිතයි? මේක අපිට මතක නැති වෙන තරම්. ඒ අපිට මතක නැති වෙන්නේ ගොඩාක් වෙලාවට අපි මොකක් හිතලා අපිට මතක නැති වෙන්නේ. ඔබටත් මටත් මේක මතක නැති වෙන වෙලාවල් එනවා. කොච්චර කිව්වත්. මේ මොනවාක්වත් අපිට මේක මතක නැති වෙන තැන් එනවා. මිස් වෙන තැන්. අන්න බාධාවක්. මොනවද ඒ තැන්? අපි කලබලෙන් ඉන්නකොට හදිස්සියෙන් ඉන්නකොට නොසන්සුන් වුණාම ස්ට්‍රෙස් වුණාම තව ටිකක් කිව්වොත් කේන්තියෙන් ඉන්නකොට එහෙනම් ඔය කියපු අවස්ථාවලදී ඔබේ sannivedanaye දුර්වලයි. අන්න ඒක මතක තියාගන්න. සමහර අය කියනවා මම දැන් කේන්තියෙන් ඉන්නේ මම පස්සේ කතා කරන්නේ. එහෙම කියන අය ඉන්නවා.
මන්ද කේන්ටින් ඉන්න මම පස්සේ කතා කරනවා ඔයාලට. එයා සංනිවේදනය නවත්තනවා ඉතින්. අනිත් පාර්ශවයේ සමහරලාට මොකද කරන්නේ? එහෙම කිව්වා. මම පොඩ අවුල් මම පස්සේ කතා කරනවා. ඒ මොකටද පස්සේ කතා කරන්නේ? කියන දේ දැන් කියා. ආන්න පටන් ගන්නවා අනිත් එක. දැන් දෙකින් එකක් අපි බේරගමු. අන්න ඒගොල්ලෝ හරිම දුර්වල සංනිවේදනයේ යෙදෙන අය මේ මම උදාහරණ පෙන්නනවා. අනික් කෙනා කියනවා මට දැන් පොඩ්ඩක් මම පස්සේ කතා කරන්නම් මට දැන් හරි නෑ වැඩේ මට තේරෙනවා මං අවුල් කියලා. අනික් කෙනා කියනවා එතකොට අවුල් දෙකින් එකක් දැන් බේර ගන්න ඕන. අන්න එහෙම දෙකින් එකක් බේර ගන්න අය poor communicators ලා generally label ගහන්නේ නැහැ අපි මිනිසුන්ට. නමුත් මේවා හිතන්නයි මම මේ කරුණු පෙන්නන්නේ. ඔබ මෙසේ කියන කෙනෙක් නම් ඔබට මෙසේ නිතර සිදු වෙනවා නම් මම මේ කියන කාරණා වලින් යමක් යුක්ත වෙනවා නම් ඔබේ sannivedana බාධක ගැටලු ඔබට තිබෙන කෙනෙක් බව අපිට අනුමාන කළ හැකියි. අපි සරිසාතික ලියන්නේ අපි. නමුත් ඔබම තේරුම් ගන්න බලන්න ඕන මෙය ජය ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් බව මතක තියාගන්න. මේ කුසලතාවයේ ප්‍රගුණ කිරීම අවශ්‍ය බව මතක තියාගන්න. එය අප ඔබට අවධාරණය කරන්න සතුටුයි. මෙහෙම ඩයලොග්ස් ඔබට යනවා. සංනිවේදන දුර්වලකම් තියෙන තව අයව අඳුර ගන්න තව ලක්ෂණයක් මම කියන්න. ඒක තමයි එයාත් ඉන්නේ දුකෙන් වටේ ළයා ළඟ ඉන්න අය ඉන්නේ දුකෙන්. මෙන්න ගැටලුවක් තියෙනවායි කියලා අපිට සැක කරන්න පුළුවන් තැන. ඔබ ඉන්නේ දුකෙන් නම් ඔබගේ වටේ ඉන්න අය දුකෙන් ඉන්න බව පෙනෙනවා නම් බොහෝ විට එතන සංනිවේදන ගැටලු තිබෙනවා. මේ අය දේශනා අහලා හරි වර්ක්ෂොප්ස් කරලා හරි ට්‍රේනින් ප්‍රෝග්‍රෑම්ස් කරලා හරි දේශනා 100ක් අහලා හරි මේක ජය ගන්න ඕනේ. ඉතින් මේව ට්‍රේන් කරනවා. දැන් උපදේශකවරුන්ට නම් විශේෂ පුහුණු දෙනවා. විශේෂ පුහුණු කරන්න. දැන් ඔයාලට කතා කරන්න හැටි දෙන්නෙක්ව දාලා කියනවා. දැන් ඔයා කියන්නේ මේක, ඔයා කියන්නේ මේක. දැන් මොකද්ද ඔයාලට හිතෙන්නේ? ඉතින් කවුන්සලින් කෝසස් වලදී අපි ගොඩක් පුහුණු කරනවා. සහ වැඩසටහන් වර්ක්ෂොප්ස් වලදී අපි මේ පුරුදු කරනවා. ඉතින් මෙහෙම අය පුරුදු වෙන්න ඕනේ. මේක කියවෙන්නේ නැහැ සමහරවිට. කියවෙන විදිය. මම ඒක පොඩ්ඩක් තව ඉස්සරහට තව විස්තර කරන්නම්. මම හිතනවා ඔබට මම කියන කාරණේ පැහැදිලි කියලා. පැහැදිලි නම් ඔබ ඔළුව වල්ලා මට කියන්න. ඔළුව වන්නන්නකො දැන් ෆීඩ්බැක් ඕන අත උස්සන්න අපි ලේසි විදිහට. පැහැදිලිද මම දැන් මේ වෘත්තිකයන් හැම දිනාටම මේ වැඩේ ඕන වෙනවා එතකොට. එතකොට වෙන එකක් නම් තේරෙන්නේ එතකොට සංවේදනයේ බාධක ගැන අපි කතා කරමු. කැරියර්ස් ගැන මම නිකන් කිව්වා ඔබට. කවුරු හරි අත උස්සලා තියෙනවා Galaxy M31 අපේ මොන හරි ඔබට කියන්න තියෙනවා නම් අහන්න. අත උස්සලා තියෙන වැරදිලා දන්න. alright. ඔබ අපිට ප්‍රශ්නයක් අහනවද නැත්නම් ඔබගේ අපේ නම නෑ මෙතන මේ Galaxy Note 5 කියන එහෙම තමයි අපිට මෙතන පේන්නේ දැන් හරි මොකක් හරි මට සංඥාවක් දෙනවා දන්නේ නෑ මම Galaxy M31 වෙන Galaxy M31 දත ඉස්සුවේ හරි මොකක් හරි වැරදීමක් වෙන්න පුළුවන්. ඔන්න දැන් මම හිතාගත්ත එකක්. දැක්කනේ? දැන් උතන කමියුනිකේෂන් ગેප් එකක් එන්න පුළුවන්. ඔන්න මම හිතාගත්ත එක. දැන් එයා මොනව හිතුවද දන්නේ නැහැ. දැන් මට මෙතන එහෙම නොහිතා විදියකුත් නැහැ. ඔන්න දැන් මම ප්‍රකාශන නිකුත් කරනවා. කවුරුහරි අත උස්සලා නැවත අහන්න. මම බාධා කළත් කමක් නැහැ. බාධා නොකර අහනවා වැඩි හොඳයි. මොකද අර ෆ්ලෝ එක අවුල් වෙන නිසා. නැත්නම් ඔබ අහන්න. මොකද මේ Zoom තාක්ෂණයේදී අපිට ඒක අත්‍යවශ්‍ය කාරණයක්. තේරුම් ගනින්. රයිට් මම මේක කන්ටිනියු කරන්න. කැරියර්ස් සයිකොලොජිස්ට්ලා කවුන්සලර්ස්ලා සෝෂල් වර්කර්ස්. ඔබ ඒක මුලටම දැම්ම මොකද ඒගොල්ලන්ට ගොඩක් ඕන මේක. මනෝවිද්‍යාඥයෝ, උපදේශකවරු සහ සමාජ සේවකයෝ. මිනිස්සුත් එක්ක ගොඩක් වැඩ කරන කට්ටිය. මෙතන දැන් ඔබේ රැකියාව නැහැ කියලා දුක් වෙන්න එපා. මේ තියෙන ටිකක් මම දැන් ડોක්ටර්ස්ලා, නර්සස්ලා, තෙරපිස්ට්ලා. වෛද්‍යවරු, හෙදියෝ සහ තෙරපිස්ට් වගේ ගොඩක් කාර්යවල විවිධ ආකාර ප්‍රතිකාරකවරු. මෙඩිකල් ඇසිස්ටන්ට්ස්. ෆාමසිස්ට්ලා මේ හරියට බේත කියන්නම් නැත්තම් වෙන එකක් කියන්න දියන්නේ. දැන් අනිත් එක තමයි මේ වෛද්‍යවරු ලියන බේත් තුණ්ඩුව ෆාමසිස්ට් තේරෙන්න ඕන. කමියුනිකේෂන් ગેප් එකක් කියව නැත්තම්.
දැන් ඔබ දන්නවද දන්නේ නැහැ මේ ඔය අකුරු වරද්දලා වෙන දත් ගලවලා තියෙනවා සමහර වෙලාවට. ගලවන්න ඕන දත නෙමෙයි වෙන තැන දතක් ගලවපුවා තියෙනවා. හරිද? කමා එකෙන් වෙන තැන්වල වෙන දැන් ඔය මේක ප්‍රසිද්ධම මේකක් තියෙනවා මේක ඇත්ත වෙන්න ඇති. ප්‍රසිද්ධිය කියන නිසා මේක වැරදීමක් තියෙනවා නම් කවුරු හරි නිවැරදි කරන්න. දන්නා තරමින් සරදියල් වහ ඇති උතුමන් කන්දේ සරදියල් කියන මේ චරිතය නේද අපි මේ රටේ හිටපු ප්‍රසිද්ධ පුද්ගලයා ගැන හැමෝම දන්නවා සරදියල් උතුමන් කන්දේ සරදියල් කියන කෙනා. දන්නව නේද ඔයගොල්ලෝ හැමෝම? දැන් එයාගේ මරණ දණ්ඩනය යාට නියම කරාම එයාව එල්ලා මරන්න නියම වුණා සරදියල්. එතකොට ඒකට හැබැයි අන්තිම මොහොතේ සරදියලට මරණ දණ්ඩනයෙන් අයින් කරන්න කියලා ලිපියක් එනවා. ආණ්ඩුකාරතුමා හරි කවුරු හරි හිටපු බලධාරියා ලිපියක් දිගුත් කරනවා. ඒකේ ගහලා තියෙන්නේ මෙන්න මෙහෙමයි ලිපිය ලියවෙන්නේ. Save him not kill him. එමය තියෙන්නේ. මම පොඩ්ඩක් ලියලා පෙන්නන්න ඔබට මේක. ඔන්න දැන් sannivedana බාධාවක් එනවා දැන් මම ලිව්වේ නැත්තම් මේක. දැන් මේක ලියවෙන්නේ මෙන්න මේ වගේ වාක්‍යයක්. මේ ටෙලිග්‍රෑම් එකක් වගේ එකක් නේ පොඩි වාක්‍යයක් එනවා. ඒක ලියවෙන්නේ කොහොමද? Save him not kill him. මේකයි ලියවෙන වාක්‍යය. දැන් මෙතන කොමා එකක් එන්න ඕනේ. දැන් මෙයාව බේරන්න නම් කොමා එක එන්න ඕන මෙතෙන්ට. Save him not kill him. මෙයාව බේරන්න මරන්න එපා. හැබැයි මේක ගහපු කෙනා මේක ටයිප් කරපු කෙනා මේක වරද්දලා කොමා එක මෙතන දැම්මා. මෙතන නෙමෙයි. දැන් මොකද්ද? Save him not kill him. සරදියල ඒ නිසා එල්ලලා මැරුවා. දැන් ඔබට වෙනවා මේ කොමා එකේ තියෙන වෙනස හින්දා කෙනෙක්ගේ ජීවිතයක් නැති වුණා කියලා මේ සඳහන් වෙනවා. ඒකින්ද මේ කොච්චර අපි පරිස්සම් වෙන්න ඕනද මේ sannivedanaya කරද්දි කියලා ඔබට පේනවා ඇති. මේක sannivedana විදියක්. ඒත් අපිට sannivedanaya කරන්න විවිධාකාර ක්‍රමවේද. මේ ලිපියකින් sannivedanaya කරනවා. ඒත් අපිට sannivedanaya කරන්න පුළුවන් වචන වලින්. දැන් මම මෙතනදි කතා කරන්නේ වචන වලින් sannivedanaya. ඊළඟට මම රූප මාධ්‍යයෙන් sannivedanaya කරනවා ඔබට. presentation එකක්. ලියලා ඒ කියන්නේ ඔබට දර්ශනය පේනවා. ඒතර ඇහෙනවා පේනවා. ওই දෙක තමයි මෙතන. ඉතින් එහෙම නැතුව සමහරක් වෙලාවට අපි ලිපියකින් සංවේදනය කරන විතර බලලා මේක කරන්නේ. ඉතින් විවිධාකාර ක්‍රමවේදයන් වලට අපි සංවේදනය කරන්න පුළුවන්. ඉතින් මේ ලිපි සංවේදනය කරන දැන් ඔබ සංවේදනය කරනකොට දැන් සමහර අය දැන් අපි හිතමු උදාහරණයක් වශයෙන් ගත්තොත් මේ එක නෝන කෙනෙකුගේ මහත්තයෙකුගේ මම පොඩි කතාවක්. ඒ දෙන්නා මේ හරි යාළුයි හොඳට ආදරෙන් ඉඳලා තමයි මැරි කරේ. හැබැයි පස්සේ මේ දෙන්නට එක රණ්ඩු වෙනකොට. ටිකක් දිග කතාවක් මම කෙටි කරලා කියන්නේ. වෙනකොට මේ දැන් අර දෙන්න කතා බහ කරන දැන් අර ප්‍රේම කරන කාලේ තරම් මේ නෙමෙයි දැන් ඉන්නේ දැන් රණ්ඩු වෙනවා. දැන් හොයලා බලනකොට මේගොල්ලන්ගේ sannivedanaye ගොඩක් දුර්වලයි වචන sannivedanaye. වාචික sannivedanaye දුර්වලයි. හැබැයි මේගොල්ලෝ හරිය ආදරෙන් හිටපු කාලයක් තිබුණා. ඒ කාලේ sannivedanaya කරලා තියෙන්නේ වචන වලින් නෙමෙයි. ඒතකොට ටෙලිෆෝන් අරගෙන තිබිච්ච කාලේ නෙමෙයි මම මේ කියන කතාවට පරණ කතාවක්. ඒගොල්ලෝ sannivedanaya කරේ මොනවද ලියුම් වලින්. දෙන්නටම ලස්සනට ලියන්න ඕන. ඒතර අර නෝනා ලියනවා ලියුමක් මහත්තයාට sannivedanaya වෙනවා. ඒ ලියුමේ ආදරේ ගොඩාක් තියෙනවා. ඒතකොට අරයා බලලා ඒක හරි sannivedanaya සිද්ධ වුණා. ෆික්ටිව්ලි හරියට යාට වැදුනා. අරයත් එවන එකක්. දැන් ඔහොම තමයි ඒ දෙන්නගේ sannivedanaya ගියේ. දැන් බැන්දර පස්සේ මොකද වෙන්නේ? ලියුම් ලියා ගන්න නේ ගෙදර. දැන් කතාවට ඒගොල්ලන්ගේ sannivedanaya එතන දුර්වලයි. ඒ sannivedanaya කියන්නේ. හරිද කියන්නේ? ඉතින් මම ඔක අත්දැක බලන්න කරපු වැඩේ මම කිව්වා හරි දැන් කතාව පොඩ්ඩක් ඔහොම තියලා අපි මේක චෙක් කරලා බලන්න. දැන් අර ඒ දවස්වල වගේ ලියුම් ලියන්න ඔයා දැන් අරයට ගියා. දැන් ඉතින් එයා ගිහිල්ලා ඔෆිස් එකේදී අර කොහොමද හරි ලියුමක් ලිව්වා වෙන තැන. ලියලා අරයා ලියුම් කවර් එක දාලා ප්‍රොපර් විදිහට මම කිව්වා මෙහෙම දෙන්න යාට. තරයටත් අනිත් පැත්තෙන් කිව්වා ඔයත් ලියුමක් ලියන්න අර ලියලා මෙයාට දෙන්න. මේ ලියුම් දෙක දෙන්න කියෝල හොඳටම අඬලා මොකද දඬුවේ දුකට නෙමෙයි. දැන් අර මේගොල්ලන්ගේ දක්ෂ මාධ්‍ය මොකද්ද අදහස් ප්‍රකාශ කරන්නේ? ලිඛිතව.
දැන් ඔබ දන්නවා දැන් සමහරක් වෙලාවට අපි දේශන කරනවා. දැන් දේශකවරු ඉන්න සමහරලාට ඒගොල්ලෝ දේශන උදට කරනවා. හරිම ලස්සනයි දේශන. විවිධාකාර දේවල් කියන්නේ හොඳ දේශන කරනවා. හැබැයි ඒගොල්ලෝ ලියන්න ගියොත් එහෙම එච්චර හොඳ නැහැ. සමහර අය ඉන්න දේශනීය හරි සෞත්තුයි කියන එක. අහන් ඉන්නත් බෑ. හැබැයි හරි ලස්සනට ලියන්න. තාම ලස්සනයි ලියන්නේ. දැන් ඔබ තෝරගන්නත් ඕනේ ඔබගේ සංනිවේදන ටැලන්ට් එක තියෙන්නේ කොතනද කියලා විශේෂයෙන්. පැහැදිලිද? ඔබේ කොහෙද තියෙන්නේ ටැලන්ට් එක? ඉතින් ටැලන්ට් එක අඩු එක වැඩි කරගන්න ඕන වර්ක්ෂොප් ඇවිල්ලා හරි. නැත්නම් නේද? එහෙම කළා හරි. අපිට ආවම ඒව හරි ගස්සන්න පුළුවන් අඩු එක. හැබැයි අර තියෙන එක යූස් කරන්න. ඉතින් හිට ඔය නෝනට එහෙම ඉතින් මම ගොඩක් කට්ටිය ඔය වෙනවලදී කියනවා නෝනට ලියුමක් දෙන්න කියලා. ඔය එහෙම ලියුම් ලියපු අය හොඳ විදිහට ලියලා දෙන්නේ වෙන කවුරු හරි දැක්කක් කමක් නැහැ. සමහර ලියුම් තියෙනවා හරි හොඳට ලියන්න පුළුවන්. ලව් ලෙටර්ස් කියනවා අමිතිසම් නරකේව අපි මේ කිව්වට එහෙම නෑ හරි ෂෝක් ලව් ලෙටර්ස් තියෙනවා. මට සමහර අයගේ හම්බෙලා තියෙනවා අම්මා. හරි ෂෝක්. නිබන්ධනයක් ලියන්න පුළුවන් ඒ ලව් ලෙටර්ස් ටික එකතු කරගත්තා. එච්චර ලස්සනයි ඒක. ඒ බොහොම මේ උපහරණ සහිතව ඒව ලියලා තියෙනවා. ඒක බලවුවාම හරිම ආදර්ශ පාට ඒවයි තියෙන්නේ. ඒව තියෙනවා. සමහර ඒවා තියෙනවා කිසි කෙනෙකුට බලන්න පුළුවන් ඒවා නෙමෙයි ඒවා. ඒක තියෙනවා. හැබැයි ඔය මේ මෑත කාලීනවට වඩා මෑත කාලිනව නම් ලව් ලෙටර්ස් තියෙන එක නෑ. දැන් SMS අනම්මනම් ගහලා නේ එහෙම තියෙන එක. මම හිතනවා මේ අර SMS වලින් තමයි සමහර දැන් ඔක්කොම යන්නේ. නේද? ඒක අමුතු sannivedana ක්‍රමයක්. SMS වල. ඒක තව ඒකට මේ මොඩර්න් ටෙක්නොලොජි එක පාවිච්චි කරලා කරන sannivedana. කෙසේ වෙතත් මම ඔබට කියන්න යන්නේ අර අනිත් කෙනාට මේක sannivedanaya කිරීමේ ඔබ යම් යම් දේවල් ප්‍රගුණ කරගත යුතුයි කියන කාරණේ තමයි මම අවධානය යොමු කරන්නේ. right. ඊට පස්සේ මේ තව තියෙන ෆාමසිස්ට්ලා ඊගාට ෆිසිකල් තෙරපිස්ට් හැමෝම ලෝයර්ස්ලා. මේගොල්ලෝ sannivedanaya අවුල් වුණොත් එහෙම උගත් අවුල් වෙනවා. වැඩසටහන් සිට. ඊට අමතරව ටීචර්ස්ලා ඔබ දන්නවා ඊටාම බරපතල ලෙස sannivedanaya අවශ්‍ය කොටාසයක්. දැන් සමහරක් අවස්ථාවලදී මේක මේ හොඳ විදිහට ගන්න මේවා විවේචන වශයෙන් නෙමෙයි මම මේක කරන්නේ. මගේ ඉන්ටෙන්ෂන් එක බලාපොරොත්තුව ඔබට යහපතක් කියන්නේ. දැන් සමහරක් වෙලාවට ශිෂ්‍යයා දුර්වල බව පේන්න පුළුවන් ගුරුවරයාගේ sannivedanaya දුර්වල. එමත් වෙන්න පුළුවන්. ඒතර දුර්වල ශිෂ්‍යෙක් කියලා කියන්නේ ඇත්තටම සමහරලාට ශිෂ්‍යයා දුර්වලයි. නැතහොත් ටීචර්ගේ ඉගැන්වීම දුර්වලයි. දෙකම වෙනවා. ඒතර ඉගෙනුම් වෘත්තිය යෙදෙන උදවිය විශේෂයෙන් තා ඉහළ sannivedana හැකියාවක් ලබා ගැනීම ඇත්තටම අවශ්‍ය කාරණයක්. එයා ඒකට අවධානය යොදන්න ඕනේ. ඉතින් මේක කොයි පන්තිවලද උගන්වන්න කියන කාරණා මේක වෙනස් වෙනවා. පුංචි දරුවන්ට උගන්වනකොට ව්‍යාකාරකම්ම ඉතින් මෙහෙම ගුරුවරු මේව ඉගෙන ගන්නවා. නමුත් ඔබ විශේෂයෙන් මේ මහන්සිය යොදන්නට ඕනේ. ඒ වුණොත් තමයි මේ ක්‍රියාවලිය සාර්ථක වෙන්නේ කියලා උදාහරණයක්. ඊට අමතරව කස්ටමර් සර්විස් නැත්නම් මිනිස්සුන්ට උදව් කරන තැන් තියෙනවනේ දැන් විවිධාකාර තැන්වල ඉඳලා කස්ටමර් සර්විස් කියන තමයි රිසෙප්ෂන් එකේ ඉන්න කට්ටිය නැත්නම් කස්ටමර් පිළිගන්න අය කස්ටමර්ට මේ අයට විශේෂයෙන් වුණා. පබ්ලික් රිලේෂන්ස් ස්පෙෂලිස්ට්ලා මිනිස්සුන් එක්ක වැඩ කරන අය සේල්ස් රෙප්‍රසන්ටේටිව්ස් වෙළඳ නියෝජිතවරු ෆයිනෑන්ෂල් ඇඩ්වයිසර්ස් ගොල්ලෝ හරියටම හියුමන් සර්විසස් සිස්ටම්ස්ලා ඉන්නේ ඕන කෙනෙක් මානව එක්ක වැඩ කරන සා ට්‍රේනින් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් ස්පෙෂලිස්ට්ලා මේගොල්ලෝ විශේෂයෙන්ම මේ sannivedanaya හදාarලා ප්‍රගුණ කරලා තිබිය යුතුයි. මේ අය විශේෂයෙන්ම නමුත් පොදුවේ ගත්තාම සාමාන්‍යයෙන් ගෙදර ගෘහ ජීවිතයක් ගත කරන අයටත් මේක අවශ්‍යයි. මේකෙන්ද අපි හැමෝම මේක ඉගෙන ගන්න ඕනේ විශේෂයෙන්. right මම හිතනවා එතනින් අපි පොඩ්ඩක් ඔබට ප්‍රශ්න එහෙම අහන්න වෙලාවක් දෙමු නේද අපි මේ sannivedanaya ගැනම කතා කරද්දී ඔබට කියන දෙයක් තමයි මේ දෙපැත්තට two way discussion එකක් මම තාම චුට්ටකින් කියනවා. ඒ නිසා මේ very simple examples and exceptionally effective. Thank you very much. හොඳයි කියලා අන්න ඒවත් එවන්නේ තියෙ හොඳයි ඒක. සර් ට්‍රස්ට් එක ගැන පොඩ්ඩක් කියන්නකෝ. ට්‍රස්ට් සමා වෙන්න. ට්‍රස්ට් එක. ට්‍රස්ට්. thank you. දැන් ඔය මේ ට්‍රස්ට් එක කියන එක ඇත්තටම මේ
දවසට දෙකට හැදෙන එකකුත් නෙමෙයි අතම කියනවා. ඉතින් අපි ඇත්තටම දැන් ඔය අපි මේ සමහරක් වෙලාවට දේශනයක් කරන්න අලුතෙන්ම යනකොට අපේ තියෙන මේ ඔක්කොම මේ මොනවද කියන්නේ උපාධි ටික එහෙම යටින් ලියනවා සමහර වෙලාවට. මම ආවලා. තව වෘත්තිය දැන් අපි තුන් වෛද්‍ය වෘත්තිය නම් ඒක තියෙනවා මේ ඒක ලියන්න කියලාම කියනවා. වෛද්‍යවරයෙක් තමන්ගේ සුසුකම් දර්ශනය කරනවා. උපදේශකවරුන්ටත් කියනවා. සයිකොලොජිස්ට්ලා ඒ කියන්නේ මිනිස්සුත් එක්ක වැඩ කරන ඕනෑම කෙනෙකුගේ තමන්ගේ ඒ නම ගහලා ඒ උපාධි ටික ලියන්න කියනවා. ඒක කියනවා. නැතුව මේ අපේ ලොකු කම්පැනිලා නෙමෙයි ඒක ඒ ලියන්න කියන්නේ. ඒ ලියන්න කියන්නේ ට්‍රස්ට් එක හදන්න. මොකද තමන් ගාවට එන පුජ්‍යලයා දන්නවා මා යන්නේ මෙන්න මේ වගේ කෙනෙක් ගාවට කියන එක. මොකද වෛද්‍යවරයෙකුට බෑනේ මේ පොඩි වෙලාවේදී මේ නැත්තම් උපදේශකවරයෙකුට හරි මම දැන් අහවල් ඒව ඔක්කොම කරලා තමයි ආවේ කියලා කියන අර මිනිසුන්ට ඒ වෙලාව මදියක්. ඒ නිසා ට්‍රස්ට් එක ඇති කරගන්න තමයි සුසුකම් කියන්නේ. පොතක් ලියනකොට සමහරට අපි අපේ සුසුකම් තා පොඩි විස්තරයක් දානවා. ඒ කියන්නේ පොත බලනකොට අතර ගත්ත හැටි බලනවා අර දිහා. මෙයාට ට්‍රස්ට් එකක්. ඒතර අපි විශ්වාසයක් ඇති කරගෙන තමයි මේ පොත කියවන්නේ. එතකොට මේ සංනිවේදනය හොඳයි. නැත්නම් අපි සැකයි මේ මිනිහා කියන්නේ ඇත්තද බොරුද දන්නේ නැහැ කියලා අර එහෙම වගේ හිතුනොත් ඉතින් සංනිවේදනය පොතකින් සංනිවේදනයක් සිද්ධ වෙනවා. ඒක හරියට වෙන්නේ නැහැ. දැන් පත්තරයක් කියවද්දිත් කවුද කිව්වේ? අපි අහනවා එයාගේ නිලය කවුද මේ ප්‍රකාශන නිකුත් කළේ? අහවලා. අහවල් එකේ අහවලා තමයි. ඒ අහවලා එහෙනම්. ඒ අහවල්ලු වැරදි දේවල් දෙක තුනක් කියවුනොත් ඊට පස්සේ අපේ ට්‍රස්ට් එක විඳ වැටෙනවා. right දැන් අපි තව කෙනෙකු විශ්වාස කරනවා. දැන් භාර්යාව ස්වාමි පුරුෂයා විශ්වාස කරනවා. ස්වාමි පුරුෂයා භාර්යාව විශ්වාස කරනවා. විශ්වාස කරගෙන ඉඳලා වැරදි දෙක තුනක් අහු වෙලා Tamanට මේ වුණා අන්න විශ්වාසය පළුදු වෙන්න ගන්නවා. වෙනස් වෙන්න ගන්නවා. අන්න ට්‍රස්ට් එක ගියා. එතන. හැබැයි ට්‍රස්ට් එක ගියාට පස්සේ කොච්චර දැන් මම මේ උපදේශනකාරද අදත් මම විදිහට උපදේශනකාරී යෙදෙනකොට මේ ආපු දැන ට්‍රස්ට් එක ගිහිල්ලා තියෙනවා. දැන් මට ඒක අපි ප්‍රසිද්ධිය කියන්න බෑ. නමුත් කතාවේ පොඩි කොටස විතරක් කියන්න. මොකද කොන්ෆිඩෙන්ෂල් නේ. ඒ දෙන්නත් සමහරට මෙතන අහන් හිටියොත් එimhe ඒක හොඳ නෑ නේ. නිසා මේ cream of the story විතරක් කියන්න. ඒතර මහත්යාගේ ගැන විශ්වාසය බිඳිලා නෝනට. ඔක අනිත් පැත්ත වෙන්න පුළුවන්. එයා කරපු වැඩ වල. ඉතින් මහත්යා බන් දිගටම කියනවා සර්ද තේරෙනවානේ මම වැරද්දක් කළා නෑ නේ සර්. කියලා මේ මහත්යා කියනවා. ඉතින් මම විස්තර අහනොත් මට පේනවා ඔව් එයාගේ අතින් මේ වැරද්දක් වෙලා නැහැ කියලා. හැබැයි යාගේ ක්‍රියාදාමයෙන් යා වැඩ කරලා තියෙන විදියෙන් පෙනී යනවා මොකද්ද වෙන්නේ? ඒකට වෙනස් දෙයක් තමයි සිද්ධ වෙන්නේ නැත්තේ කියලා. එතකොට අරගොල්ලෝ ඒ අනුව හිතනවා. අන්න මං හිතපු දේ කියලා මං අලිසිලු කිව්වා. මහත්යා හිතලා තියෙන්නේ සර් මම හිතුවේ ඉතින් මේ විදියට. නෝනා කියනවා. ඉතින් මං හිතුවේ මේ විදියට. දැක්කද? අන්න එතකොට දෙන්න අතර තියෙන ට්‍රස්ට් එක නැති වෙනවා. ඒක යන්න පුළුවන් විවාහයක් නම් උසාවිය දක්වාම නීතිමය කටයුත්තකට පවා යන්නට පුළුවන්. ඉතින් මේ හරි සරල දේවල් අත් වශයෙන් පොත්. අත් වශයෙන් දෙන්නම වැරදි කළා නෑ බලාගෙන යනකොට අර වැරද්ද තමයි කමියුනිකේෂන් ගැප් එක. ඒකෝට දැන් අපි මම උත්සාහ කරනවා මේ දික්කසාදයෙන් කෙලවර නොවන තැනට කටයුතු කරන්නට උන්ට උදව් කරන්නට. හැබැයි මේ කමියුනිකේෂන් ගැප් එක දැන් නිසා ඔවුන්ගේ විශ්වාසය බිඳ වැටිච්ච නිසා ඔවුන්ගේ හිත කැඩිලා නිසා දැන් හරි අමාරුයි මේක ගොඩනගන්න. විශාල මහන්සියක් දරන්න ඕන මට පැත්තක ඉන්න. මම සෑහෙන මහන්සි වෙන්න ඕන ඒකට. ඒක තමයි. අපි මහන්සි කරමු මිනිස්සු වෙන්නේ. ඉතින් ඒක හින්දා මේ මෙන්න මේක තියාගන්න. එතකොට අරයට තේරුණා නම් අනිත් පැත්තෙන් දැන් මේක අහන් ඉන්නේ නැහැ නේ යා කියන්නේ. අන්න ඒක මම කිව්වේ. මම මෙහෙම කරාම දැන් බලන්න මම මේ කාරණේ කියනකොට ඔබට කොහොමද හිතෙන්නේ? ඒක මට හිතෙන්න ඕනනේ. ඔන්න ඔය කාලේ ලියා ගන්න බෑද කොහේ හරි මම කියන තේරෙන විදියට. හිතන්න චුට්ටක් මම මේක කතා කරනකොට මගේ නෝනට, මගේ දරුවන්ට, මගේ මහත්තයාට, මගේ සේවකයෙකුට ආට හරි මේක කිව්වහම එයාට මොනව හිතෙන්නේ? දැන් කරන්න දෙයක් නැහැ කේන්තියට කියවුණා. නැත්තම් කලබලයට කිව්වා. අඩු ගානේ පස්සේ හරි අහන්න මම එදා වාට මෙහෙම කිව්වනේ. මට ඇත්තට මොකද හිතුනේ ඒ වෙලාවේ? ඊට පස්සේ හරි අහන්න පුළුවන් අඩු ගානේ. අරක නිවැරදි කරගන්න අඩු වශයෙන්. ඒ වෙලාවේ වැරදුනා. ඒකෙන් ඔබට ඕන ලාභයක් විශාල ලාභයක් යහපතක්. ඒවල අරමුණසේ කිය
අයියෝ මට වැරදුනානේ මගේ අතින්. ඒක හරි ගස්ස ගන්න පුළුවන් අඩු ගන්න. දැන් ඔබට පළවෙනි පාර වැරදුනොත් දෙවෙනි පාර අහන්න පුළුවන් ඔයාට කොහොමද හිතෙන්නේ? ඔයා මොකද හිතන්නේ මේක? ඉතින් කමියුනිකේෂන් ටෙක්නික්ස් වෙනම ඉගෙන ගන්න ඕන. දැන් මට මේ වෙලාවේ කොහොම කියන්න විදියක් නැහැ. පැටලෙනවනේ කියන්න විදියක් නැති මේ සේරම එකට කිව්වහම අන්න ඔබගේ සංවේදන ප්‍රශ්නයක්. කොහොම එක සැරේට කියන්න බෑනේ. තුවා ඔබ අවුල් වෙනවා. ඔබ අවුල් නොවන ලෙස මම මේක කියන්නේ. හරි සර්. හුඟක් වෙලාවට අපි කියන දෙයක් තමයි මේ ක්‍රිටිකල් පොයින්ට් එකක් කියන්නේ. දැන් අපි හිතමු මම කියපු එක අරයට තේරුණාද නැද්ද කියලා සැකයි නම් ඔයාට. සමහර අය කියනවා මං එයාට කිව්වා ගෙදර මේ හවස් වෙනවා කියලා. අරයා කියනවා නෑ මට කිව්වේ නෑ නේ. කොහෙලාද කිව්වේ? ඇයි මං අර කෑම මේසෙ ළඟදී කිව්වේ ඔයාට? අරයා කියනවා විකාරද? ඔයා මට කිව්වේ නෑ. දැන් මෙයා කියලා අරට ඇහිලා නෑ. එතන මෙයා කියලා තියෙන තනියෙන්. දැන් මං කියන දේ මට විතරක් කියාගෙන හරියන්නේ නැහැ නේ මොකද්ද? අරයට ඇහෙන්න ඕන ක්‍රිටිකල් පොයින්ට් එක. දවල් එන්න මනුස්සයා රැ වෙනවා, අවශ්‍ය වෙනවා. දැන් බලන්න එතන රිලේෂන්ෂිප් ඩැමේජ් වෙනවනේ. පුංචි දේවල්. මම ඔබට පොදුවේ මේ ප්‍රකාශය නිකුත් කරන්න කැමතියි. පුංචි දේවල් ගැන ගොඩක් සැලකිලිමත්. හුඟක් ලොකු ප්‍රශ්න වලට හේතු වෙලා තියෙන්නේ පුංචි පුංචි දේවල් මග ඇරිච්ච නිසා. අර කියමනක් තියෙනවා කුඩා සිදුරකින් නැවක් වුණත් ගිලෙන්න පුළුවන්. small hole will sink a great ship කියලා. අහලා ඇති. නිසා මම කමියුනිකේෂන් ගැන හරිම බයයි. මම දන්නවා ඒකේ වැදගත්කම කොච්චරද කියලා. මිනිස්සු දුකට අනතුරටපත් උනේ කොච්චර දේවල් වලින්. නිසා මේක බයයි. හොඳයි ඔබට යමක් අහන්න පුළුවන් නම් මේ අවස්ථාව අපි ලබා දෙමු. ඔබට මම කියනේව පැහැදිලිද? තේරුණාද? ඔබට ෆීඩ්බැක් එකක් දෙන්න පුළුවන්. ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන්. පොඩි විරාමයක්. ඒ කියන්නේ සර් රිලේෂන්ෂිප් එකක් ඉස්සර තියෙන්න ඕනේ නේද? ඔව් ඔව්. ට්‍රස්ට් එක ගැන මේ ප්‍රශ්න මම උත්තරේ ටිකක් දුන්නේ. මම හිතුවා ඒකට පැහැදිලි උත්තරයක් ආවද දන්නේ නැහැ. ඔබට හම්බුණා. ඔව් thank you. ප්‍රමාණවත්ද ඒ කීප ටික? ඔව් 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 thank you. ඔබටත් වතුර ටිකක් බොන්න පුළුවන්. ළඟපාත තියෙනවා. ශාමිකා මහත්මිය අහන්න. මේක මේ මගේ අදහසක් විතරයි. හැබැයි අදහසක්මත් නෙමෙයි. දැන් මේ effective communication එක මත නිසා මේ පාවිච්චි කරලා අනිත් මිනිස්සුන්ව mislead කරන්නත් පුළුවන් නේද සර්? ඒක තමයි අර මම helping each other කියලා මේ එකක් දැන් මෙතන අත වශයෙන්ම මේ effectively කෙනෙක්ව නොමග යවන්නත් පාවිච්චි කරන්න පුළුවන් ඕන. දැන් අපි දන්නවා මේ මම නම් වශයෙන් කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. සමාජයේ යම් ස්තරවල අය දැන් අපි හිතමු අපි ගමු මේ සරල උදාහරණයක් යම්කිසි මේ වෙළඳ භාණ්ඩයක් මේ විකුණන කෙනෙක් සමහර වෙලාවට අපිට එයා හරිම ලස්සනට sannivedanaya භාවිතා කරලා මේ බොහොම බාල භාණ්ඩයක් නොවටිනා ගන්නකට විකුණන්න පුළුවන්. බොහොම සුලභ වෙන සිද්ධියක් නෙමේක. ඉතින් ඒක වෙන්න පුළුවන්. කතාවෙන් ඒගොල්ලෝ මෙහෙම කරගන්නවා. සමහරවිට පොල්තෙල් ටිකක් විකුණනවා ලොකු ගණනකට මේ කතාව නිසා සමහර අවස්ථාවලදී එහෙම තියෙනවා. වෙළඳ දැන්වීම අනිත් එක සමහරක් වෙලාවට. වෙළඳ දැන්වීම ඉතාම බරපතල ලෙස භාවිතා කරන්න පුළුවන්. තව කෙනෙකුට භාණ්ඩයක් විකුණන්නේ නමුත් එහි නියම වටිනාකම එච්චර නැහැ. එතකොට අපි mislead නොවී ඉන්න මේ communication පාවිච්චි කරන්නේ කොහොමද? mindfulness ඕන. ඒක තමයි මම කිව්වේ දැන්. mindfulness කියන එක අත්‍යවශ්‍යයි. ඒකයි මම කිව්වේ මගේ workshop එකේ ඊළඟ mindfulness communication. මොකද ඒක ඔබතුමිය අහන ප්‍රශ්නයට මම දන්නවා ඒක තියෙනවා. ඉතින් ඒකින්ද ඒක තමයි දාන්න ඕන. ඔබ 100න් ඉන්නවනම් බහුව වෙන්නේ නැහැ මේක. හැබැයි ඔබට 100 එන්න අවශ්‍ය කාරණාවකින් තව දැනුමකුත් ඕන වෙනවා. ඒතර ඒ දැනුම මොන ඒ කියන්නේ මම භාණ්ඩයක් මිලදී ගන්නකොට උදාහරණයක් මම ඔබතුමිය අහන ප්‍රශ්නේ මම ගැලපෙනවද දන්නේ නැහැ මේ ගැලපෙන්නේ නැත්නම් කියන්න. යම් භාණ්ඩයක් අප මිලදී ගන්නකොට ඒ අපි කොච්චර මයින්ඩ්ෆුල්ද මේ භාණ්ඩය මිලදී ගන්න. අපිට ඇත්තටම මේක ඕනේද? මෙහි තියෙන දේවල් ඇත්තටම ඔය තියෙන දේවල්ද කවුද එහෙම කියලා තියෙන්නේ? කොහොමද? දැන් මේ වගේ අපි දෙයක් සිහි බුද්ධියෙන් හොයලා බලනවා නම්
අපිට ගොඩාක් ඒවායින් බේරෙන්න පුළුවන්. 100% කෙසේ වෙතත් 98%ම බේරගත්ත හැකියි. එතකොට mindful communication කියන එක අත්‍යවශ්‍යයි. අනිත් පාර්ශවයෙන්ුත් ඒකයි මම කියන්නේ දැන් මිනිස්සු helping each other කියන එක විශේෂයෙන් කිව්වේ ඒකයි. ඒතර පාරිභෝගිකයන් නොරවටා යමක් විකුණන එක. පාරිභෝගිකයන් නොරවටා ඔබව දැන් මම මේ කියන කතා දැන් මම මෙතන ඔබට දේවල් කියනවා. ඔබව නොරවටානේ මම මේ කියන්නේ. ඔබ රවටනවා නම් මේ communication දුර්වලයි කොහොමද? එතකොට මේ ශාමිකා මහත්මිය අපි ඇත්තටම ඒක effective communication කියලා කියන්නේ නැහැ ඒකට. අපි කියන්නේ කෙනෙක්ව රවට්ටලා භාණ්ඩයක් වික්කත් ඒක effective නෑ. ඒක ineffective communication. පුව කොටසටයි අපි දැමිය යුත්තේ නේ. මොකද අපිට ඕනේ තව මේ අපි මේ sannivedanaye භාවිතා කරන්නේ සහජීවනයේ තකා මිසක් යහපත් දේ සමීම සඳහා මිසක් ඕන්න නොමග යවන්න නොවන නිසා අපේ sannivedanaye වැරදි ලෙස භාවිතා කරපු එක අනුව අපි ඒවා පහලට දානවා. පැහැදිලි ඇතිනේ? පැහැදිලි සර්. බොහොම ස්තුතියි. හරි. වෙනත් මොනවා හරි තියෙනවා නම් අහන්න. ප්‍රශ්න අහන එකත් හොඳයි. ඔබ ෆීඩ්බැක් මොනවා හරි දෙන්න. ඉවර වුණාම කියලා වැඩකුත් නැහැ නේ බලාගෙන යනකොට. දැන් මම දේශන කරද්දී බොහෝ විට මම දේශන කරද්දී මේ අපි at the end of the program නේ ෆීඩ්බැක් එක ගන්න. මම එමනේ මම quarterly ගන්නවා ෆීඩ්බැක්. 125ක් විතර කරලා අහනවා. 50ක් විතර කරලා ආයි යනවා. 75ක් විතර ආයි කරනවා 100ම කරලා ආයි යනවා. නේද? අර වරින් වර අහනවා මම. මොකද අහන්නේ? දැන් අඩුපාඩුවක් තියෙනවා නම් දැන් ප්‍රෝග්‍රෑම් එක ඉවරුනහම කියලා වැඩක් නැහැ. එතකොට වෙන්න තියෙන්නේ වෙලා ඉවරයි. අනිත් තමයි ඔබට මම මේ කියන දේවල් ප්‍රයෝජනවත්. ඒකත් බලන්න. ඔබට හිතට කාරණා යනවද? ඒක හොඳයිද? ඒකත් වැදගත්. නැත්නම් අපි මේක කියන එක තේරුම් ගන්න. වෙනස් කරනවා. එතකොට අපි අදහස්. හරි. right. ඊළඟට අපි මෙන්න මේ පින්තූරය ඔබට පෙන්නන්නේ දැන්. දැන් සංකීර්ණ පින්තූරය මම මේක සරල කරලා පස්සේ කියන්නම් තව. ඔබට පේනවා මේ communication in two ways. පැත්තට යනවා. People have different perception. මම පටන් ගන්නකොට කිව්වේ මෙන්න මේක. perception කියන වචනේ අපි පාවිච්චි කරනකොට දන්නවා මේ. ඔවුන්ට කෙනෙක්ගේ සංජානනය මේක හොඳ සිංහල වචන. ඒක දකින්න විදිහ. දකින්න. දැන් වචන කීපයක් මෙතන ඔබට දෙනවා. communication දෙපාර්තට වෙනවා. communication in two ways. People have different perceptions. මිනිස්සුන්ට විවිධ සංජානනයන් නැත. ඒ කියන්නේ ඔවුන්ගේ දක්මවල වෙනස් එකිනෙක. දැන් මම ඔබට ඇපල් ගෙඩියක් පෙන්නුවොත් ඔබට මම පෙන්වන ඇපල් ගෙඩිය. ඔබ විවිධ විදිහට මේ ඇපල් ගෙඩිය සංජානනය කරනවා. සමහර කෙනෙක් ඒක ලස්සන කියයි. ෂා හරි රෝස පාට රතු පාට ලස්සන ඇපල්. තව එක්කෙනෙක් කියයි බඩගින්න හිටියේ මට කන්න ලස්සන නෙමෙයි යාට පේන්නේ මේ ගෑමක් හැටියට. චිත්‍ර අඳින කෙනෙකුට නම් කලාත්මක එකක් ෂෝක් චිත්‍රයක් අඳින්න පුළුවන් මට. අනිත් එක නා කන්න පුළුවන්. ව්‍යාපාරිකයෙක් නම් හිතා හොඳ ගානකට විකුණන්න පුළුවන්. එයාගේ perception එක වෙනස්. ෂා මේක රුපියල් 100ක් 150ක් වටිනවා ඇති. ගානක් කියයි. වෛද්‍යවරයෙක් සමානව නැත්තම් නියුට්‍රිෂනිස්ට් කෙනෙක් දැක්කොත් මේ ඇපල් වල තියෙන මේ පෝෂක ගුණය එයා කියයි. නේද? විවිධ අය විවිධ අර්ථ අන්න different perceptions. ඒක දිහා බලන එක එක්ක මොකද? ඒ වගේ තමයි අපි. sannivedanaye දිහත් ඔබ විවිධ ප්‍රවේශයන් වලින් බලන්න පුළුවන්. ඊළඟට මෙතන යට ඔබට පේනවා ඇති මම තව දෙකක් මම නෙමෙයි අතට මේ පින්තූරේ තියෙනවා මොකක්ද? be complete and precise. පැහැදිලි නැත්නම් හරි නිශ්චිත සම්පූර්ණ වාක්‍ය කියන්නේ. අපිට මේක දිහා අමාරු එකක්. complete and precise.
දැන් අපි කම්ප්ලීට් ඒවා නෙමෙයි සමහරලාට කියන්නේ. මේ ඔයා අර ඉක්මනට ගිහිල්ලා එන්න කියලා කියනවා. සමහරලාට කියලා අපි ඔය ඕක දෙන්න පොඩ්ඩක්. දැන් මොකක්ද දෙන්නේ? ඔය ඕක දෙන්න පොඩ්ඩක්. එයා දෙනවා එතකොට මොකක්ද තියෙන පෑන එයාට. ඕක නෙමෙයි අරක මොකක්ද? කම්ප්ලීට් උත් නැහැ ප්‍රිසයිස් උත්. ඔයා ඉක්මනට ගිහින් අරයට මේක කියලා එන්න. දැන් කාටද මොකද්ද කියන්නේ? ඔයා අරක අරයට කියලා එන්නකෝ. මොකද්ද කිව්වේ? සමහරලාට සමහර සංනිවේදන අපි කතා කරන කොටස් සංනිවේදන වටිනාකමින් හරිම දුර්වලයි. හැබැයි අපි එහෙම කියනවනේ. ඔබත් මමත් කියනවා මේවා. දැන් අපි ගෙදරකට ගිහලා කියනවා මම ඉක්මනට යන්න ඕන කියලා කියනවා. තව සංනිවේදනයක. ගෙදරට කියනවා මම ටක් ගාලා යන්න ඕනේ. දැන් අර කොහෙට හරි ගිහිල්ලා මම ඉක්මනට යන්න ඕනේ. දැන් වෙලාව අපි හිතමු 10යි උදේ. යකින මම ඉක්මනට යන්න ඕනේ. දැන් මේ කීයට යන්න කියලා තිබු ඉක්මනට යන්න ඕනේ කිව්වේ. අනිත් එක්කලා කියනවා ඉන්න මම ටක් ගාලා කැම ටිකක් හදලා දෙන්න. ඉතින් අරයා 12 වෙන්න කලින් කැම ටිකක් හදලා දෙනවා. අරයා කාලේ ඉතින් කතා කර කර ඉන්නවා. බලනකොට 4ට විතර තමයි යන්න ඕනේ. දැන් අරයා අහනවා ඉතින් මම මෙච්චර හදිස්සියෙන් ඉක්මනට ගියේ දැන් ඉක්මනට යනවා කිව්ව නේද? ඔව් ඉතින් ඉක්මනට යන්න ඕනේ තමයි. අරයා ඒත් අරගම කියනවා. දැන් මෙයාගේ ඉක්මනයි අරයාගේ ඉක්මනයි සමාන වෙලාද? අරයා ඉක්මනින් කිව්වේ 12ට කලින් යන්න ඕනේ කියලා එයාට ඉක්මනටම යන්න ඕනේ. අයිලකොට 10ට. මෙයාගේ ඉක්මන කියලා තියෙන්නේ මම මේ රෑ වෙන්න කලින් යන්න ඕනේ කියලා තමයි එයා ඉක්මන කියනවා. දැන් ප්‍රිසයිස් නෑ මේ වචන තේරෙනවද කියන්නේ? ප්‍රිසයිස් නෑ. ප්‍රිසයිස් කියලා කියන්නේ නිශ්චිත නෑ. කම්ප්ලීට් උත් නෑ. වාක්‍යයක් වශයෙන් කම්ප්ලීට් තමයි නැවතීම තිතුකුත් තියෙතයි. හැබැයි මීනින්ග්ෆුල් එක මීනින්ග් එක આવු. ඒ වුණාට සර් රෙස්පොන්සිබිලිටි ගන්න ඕනේ දෙන්නම. ඒතර අනිත් එක්කලන්ට පුළුවන් අහන්න කීයටද යන්න ඕනේ කියලා. අන්න හරි. දැන් ඒක තමයි මම මේ දැන් ඉන්නේ. දැන් බුද්ධිමේ සංවේදනයේ හොඳ නිසා ඔක තේරෙනවා. එහෙම නැති කෙනෙකුට තේරෙන්නේ අහන්න එපයි. ඉක්මනට කියන්නේ කීයටද ඔයා යන්න ඕනේ කියලා අහුවනම් හරි. එහෙම නැත්නම් අරයා කියනවා මං 4 වෙනකොට යන්න ඕනේ. එතකොට අර මිනිස්සයා දන්නවා. නෑ. මේක ස්කිල් එක. කමියුනිකේෂන් එක එක්තරා ඥානයක් දෙන්නේ නෑ ඥාන කියන්නේ ඕවනේ. සචින්ත ඥාන කියන්නේ මම ඥාන කියන්නේ දෙයකට නම් ලෙඩේ. මම පස්සේ වට ඒකට විස්තර කරන්නම් තව ඕන්න. දෙකක් වගේ මට හිතෙයි. ඊළඟ එක බලන්න දැන් මට හිතෙන එක දන්නේ නැහැ. ඒකෙන්ද අපි දෙන්න කතා කරන්න ඕන තමයි. Don't send half baked information. බාගෙට කියනවා. ඒක මේක අරක කියලා. අපි සර්වනාම දාලා කතා කරාම තේරෙන්නේ නැහැ. දැන් මෙතන වාගේ ප්‍රශ්නයක් ඇත්තටම මට තේරෙන්නේ නැහැ ඔය අහපු එක සම්පූර්ණයෙන්. සමහරට ඔයා කියන එක මම කියන තව එකක්. එහෙනම් අපි දෙන්න ඉස්සෙල්ලා මොකද කරන්න ඕනේ? We need to discuss. අපිට අපි ඉගෙන කතා කරමු. ඒ කියන්නේ තාම ඔයා කියන දේ මට මෙච්චර පැහැදිලිමදි කියලා. ඒක පැහැදිලි කරගන්න ඕනේ. ඒක ප්‍රශ්නයක් නෑ. පැහැදිලි කරමු. ඒ පැහැදිලි කරගන්න ඉවසීමක් තියෙනවා. මොකක්ද මේ ලියන්න මේක නම් ඕනමයි. ඉවසීම නැත්තම් මේක හරි අමාරුයි කරගන්න. ඉවසීම අත්‍යවශ්‍ය කාරණයක්. භාෂාවේ පොහොසත් බවත් අවශ්‍යයි. භාෂාව පොහොසත්ද කියන්නේ තමන්. එනිසා ටිකක් කියවන්න ඕනේ. අහන්න ඕනේ. භාෂාව දැන් අපේ මව් භාෂාව නොවන භාෂාව. අපේ මව් භාෂාව සිංහලද අපිට සංනිවේදනයේ ටිකක් හොඳට ගන්න පුළුවන් සිංහල භාෂාව. අපි ඉංග්‍රීසි කතා කරන්න ගියාම සංනිවේදනයේ ටිකක් බහිනවා. දුර්වල වෙනවා. වෙන්න පුළුවන්. සමහරවිට භාෂා දෙකම චතුර නම්
මේ එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. සමහර අයට මව් භාෂාවට වඩා වෙන භාෂාවල් පුළුවන් අයත් ඉන්නවා. එහෙමත් අය. ඒගොල්ලන්ට ඒ භාෂාවේ මොකක් හරි තමන්ගේ භාෂා ඥානය සහ දක්ෂතාවය. එතකොට මානසික සංසුන් භාවය සහ භාෂාවේ පොහොසත්කම අවශ්‍යයි. ඒක තමයි කියන්නේ. මට එක්කෙනෙක් ලියලා දැන් තේරෙනවලු කොච්චර කමියුනිකේෂන් වැදගත්ද කියලා. ඇත්ත වශයෙන්ම කියනවා නම් අපි දිගටම කමියුනිකේෂන් කතා කරත් එච්චර වැදගත්. ඔයගොල්ලෝ තව කියයි. මම දවස් 10ක් කතා කරොත් ඒත් ඔයගොල්ලෝ ඒත් කියයි. ඒක එච්චර වැදගත්. මම පොඩි ප්‍රශ්නයක් අහන්න. අහන්න පුළුවන්. දැන් අපි patients ලා ගොඩාක් handle කරනකොට ඔව්. අපි එකම දේ සමහර වෙලාවට දැන් නෙවෙයි මම කියන්නේ දැන් ක්ලිනික් එකක් වගේ කරනකොට හුඟක් වෙලාවට හරි මොනෝටෝනස් නේ. එතකොට දැන් අපි හිතනවා දැන් patient හැම එක්කෙනාටම හැමදේම එක විදිහට කියනකොට අපි ටිකක් වෙලා යනකොට ඇත්තටම අර ෆෙඩ් අප් වෙනකොට patient දන්නවා කියලා හිතාගෙන කැලලක් විතරක් කියනවා. අර half bake තමයි හුඟක් වෙලා. half bake තමයි. හරියට. ඔබතුමී මේක කියපු ඉන්නවද මම ඒකට තව චුට්ටක් කියන්නම් ඒ ඉඩ කඩ අරගෙන. දැන් එකම එක නම් අපි හැමතිස්සෙම කියන්නේ කෙනෙකුට. දැන් කියන්නත් වෙන්නේ ඕකම තමයි. එහෙම තියෙනවා. එතකොට අපි ඒක මේ මොකද අපි ඒකට කියන්නේ අපි ඩල් දැන් මේක නිකන්. ඒක හුඟක් එහාට ගියාම ඒ ඩල් කම්මැලි දැන් මට එකම එක කියලා ඇති වෙලා දැන් හැමදාම එකම කෑම කනවා වගේ ඉන්නේ. අපි විවිධත්වයක් ඕන අපි කියන්නේ. අන්න ඒ ඩල් ගතිය ඔක්කොටම කියන තනි වචනයක් තියෙනවා. ඒකට කියන වචනේ තමයි ස්ට්‍රෙස්. අපි ඒක හිතන්නේ නැහැ. අපි ඩල් කියන්නේ කම්මැලි කියන්නේ මට නම් දැන් මේ ජීවිතයේ ඇති වෙලා කියලා කියන්නේ සමහර කට්ටිය කියනවා අනේ එකම කෑම කාලා දැන් අපි නෝන්ලා තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මම පොදුවේ ටිකක් කියන තමන් උයන කෑම හැමදාම කන්නේ. මම දන්නේ වාතුරු දන්නවද කියලා මේක. අපිට මේකට කරන්න දෙයක්වත් නැහැ වගේ සමහරලාට හිතෙන්නේ. හැමදාම කඩෙන් ගෙන්නත් බෑ. නෝනලට තියෙන පොදුවේ තියෙන එකම ප්‍රශ්නයක් තමයි I think මේක කල්පනා කරලා බලන්නකෝ. එයා අද කෑබ් මේක මම පොඩ්ඩක් ගාලා කියන්නම් මේක පොඩ out of the track යනවා වගේ. නමුත් ඒක වැදගත්. දැන් මේ දවල් දැන් අපි තුමු අද රාත්‍රී කෑම වේල හදන්න මේ නෝනා මානසිකව පටන් ගන්න සමහරට දවසකට දෙකකට කලින් ඉඳලා. අම්මගේ ඔළුවේ plan වෙනවනේ දැන් හෙට කන්නේ මොනවද උදේට කන්නේ මොනවද දවල්ට කන්නේ මොනවද රැයට කන්නේ මොනවද අනිද්දා උදේට කන්නේ ඔහොම යනවා plan එක සාමාන්‍යයෙන් ගෘහණියගේ හොඳ කාන්තාවගේ ලක්ෂණය මම කියන්නේ. ඒතර යා මානසිකව දැන් පතෝලයි වැටකොළුයි බණ්ඩක්කයි මොනවා හරි පරිප්පුයි මේ කොළ බැල්ලුමයි යාගේ ඔළුවේ දැන් මොකද මානසිකව කැම වේල සකස් වෙලා ඊ අදාළ වෙලාවේදී පැය දෙක තුනකට කලින් හරි කොහොම හරි යා මේක ෆිසිකලිම මේක මේ ලෝකෙට මැනිෆෙස්ට් වෙනවා දැන් හරිනේ ප්‍රාදුර්භූත වෙනවා කැම්ප් එක. අපිට අර මොකක්වත් නැහැ අපි ගියාම තමයි එන්නේ කොළ බැල්ලුමක් තියෙනවා කියලා අපි ඒවල තමයි දන්නේ. හැබැයි මේ ගෘහණිය කොළ බැල්ලුම හදන්නේ දවස් දෙකකට කලින් ඉඳලා. එයා මානසිකවත් මේක කාලා ඉවරයි. ඇත්තටම දැන් මේ කන වෙලාව ඇත්තට එනකොට එයාට මේ කෑම ගන්න ප්‍රියභාවය. හරිද දන්නේ මම කියන්නේ. නෝනලා. වැරදි නම් නෝන කෙනෙක්ම කියන්නේ නැත්නම් ඉතින් මේක මහතුරුන්ට මේක තාම තේරුම් ගන්න අමාරුද දැන්. කමියුනිකේෂන් කියන්නේ. හරිනේ. හරි. ඔව් හරි. හරිනේ ඇත්තද කතාව. හරි ඇත්ත. හරි ඇත්ත. දැන් ඔය වචන ටික ඇහෙනකොට නෝන්ලට හරි සනීපයි අඩු ගන්න. මොකද්ද සනීප? අඩු වශයෙන් මේක තේරෙනවා මේ මිනිස්සුන්ට. කවන්නේ මං ඉතින් හදන්නම් අඩු ගන්න. දැන් අපි ඔන්න බලන්න පුවර් කමියුනිකේෂන් වලදී කියලා. ඉතින් ඕකත් වැඩක්ද ඔය පොඩ්ඩක් කරලා ඔයලා හදලා දෙන්න බැරි. ඕක සිම්පල් වැඩක් කිව්වොත් එහෙම අරයට අර අපි කියන්නේ අර මල හනිනවා. මල පනිනවා. අල පනිනවා. මල් එකක් නෙමෙයි මල් හතක් විතර පනිනවා. ඊට පස්සේ ඒගොල්ලෝ එතනින් එහාට වෙන තීන්දුව ගන්නවා. ඔන්න කමියුනිකේෂන් අවුලේ. මොකද කියන්නේ? කරුණේ
මගේ කරුණ. ඒක නම් මගේ වෙන එකක් නෑ. ඉතින් අපේ දේශීයව කියන වචනේ තමයි කරුණ. අනේ ඉතින් මටත් කියලා දැන් පටන් ගන්නවා දැන් එතන මේ අපහැදීම තමයි දැන් එතන මේ නෝනට මොකද වෙන්නේ ස්ට්‍රෙස් නෝනලට ස්ට්‍රෙස් ඇදුනා මහත්යට මේක සම්ප්‍රේෂණය වෙනවමයි කොයි වෙලාවෙ ඒක යනවා ඉතින් මට අවස්ථාව මොනවද කියලා මට කියන්න මම දන්නේ නැහැ මොන අවස්ථාවකදී හරි මේක එළියට එනවා ඒකින්ද ඔය කෑම සම්බන්ධව කමියුනිකේෂන් එක හරිම බලවත් කියලා අපි කියන්නේ ගෙදර කෑම මේසේ වාඩි වුණාන් පස්සේ අපි පොඩ්ඩක් මේ ගැන කතා කරන්න ඕනේ. සාජීවනේ. අර මියුචුවල් රෙස්පෙක්ට් කියනකොට නොතින්ද ඕන වෙනවා. අඩු ගන්න රහයි කියන්නකෝ ඕක. ඔන්න කමියුනිකේෂන්. අද සිට ඔබ කෑම මේසෙට වාඩි වූ පසු ඔබට කෑම එකක් ලැබුණු පසු ඔබට බත් පුලක් හරි නෝන හදලා දෙයි. ගෙදර. මේක කරන්නකෝ. වර්ක්ෂොප් එකේ තියෙන වැදගත්ම කෑල්ල හැටියට මේක සලකන්නකෝ. අද රයිට්. ඔක හැමදාම වෙන දේ. මහත්තුරු කරුණා කරලා හොඳ කමියුනිකේෂන් ස්කිල් එකක් මම කියන්නේ. අර කෑම එක හරි රහයි කියන අඩු ගන්න එකකින් එකක් හරි තෝරගෙන ඒක නම් ෂෝක් කියලා කියන්නේ. අඩු ගන්න අර මිනිස්සයාගේ අර අපහසුතාවයේ පොඩ්ඩක් හරි අඩු කරන්න ඒක හේතු වෙනවා. එයාගේ ස්ට්‍රෙස් අඩු වෙනවා. කියනවාද කොබල් තුසන් මන් ආන් ඉන්න නරඹන අසප ඔක්කොම කාන්තාවන් සඳහා අපි සමහර ඔන්ලයින් වල හරි රසයට උයන්න පුළුවන්. රහසට වෙනවා යා මානසික වෙනවා. හැබැයි රහයි නොකිය කෑවොත් එම හරි නෑ නේ disrespectful එතකොට. So you need to we need respect. ඒක කියන්නේ. හරිම රහයි වාක්‍යයක්. ඉතින් ඊට පස්සේ එතනින් එහාට ගිහිල්ලා ඉතින් පුළුවන් නම් වෙනත් විකල්පයකට පොඩ්ඩක් වෙන දවසකට වෙන කෑම වේලක් හදන එක වෙනත් විදිහකට කෑම එකක් හදලා ගන්න උදව් කරන එක ආදී වශයෙන් ගෙදර කට්ටිය ඔයාද පොඩ්ඩක් නිවෙක් ගන්න අපි මොනවා හරි කරලා කරන කියලා මේ වගේ දේවල් වලින් මේක ටිකක් සමනය කරගන්න පුළුවන් හැකිනම් උත්සාහයක් කරන්න අඩු ගන්න මේක අප්‍රීෂিয়েට්වත් කරන්න අපිට කරන්න පුළුවන් ලේසි දෙයක් මම මේ කිව්වේ අපි හිතලා බලනවා නම් මම ඉදිරියට යන්නද අර ප්‍රශ්නෙට මම උත්තර දුන්නත් දැන් නැහැ මම මොකද බර ගොඩාක් මතක් කරනවා කියාගෙන යනවා I have a question. yes The good leader is a good listener. ආයි කියන්න මට What is the good leader is a good listener? What is Oh, the okay. limit of that listening? yes but in the limit කියලා දැහුවේ What is the limit of that listening? සමහරක් අය කියන එක දැන් අහගෙන ඉඳලා එපා වෙන වෙලාවක් තියෙනවනේ. What is the limit of that listening? තන අනුව වෙනස් වෙනවා මේක. ඔව්. Yes, come. Thank you, sir. දැන් හිතන්නකෝ දේශනයක් අහන් ඉන්නවා කියලා ඔබතුමා. දේශනේ පැයනම් පැය අහන් ඉන්න වෙනවා. ගෙදර කෙනෙක් මොනවා හරි කතාවක් කියන දරුවෙක් කතාවක් කියන ඔයාලට. කොච්චර වේරියේෂන් නැද්ද ඔය ප්‍රශ්නේ? කියන්නේ ඔබතුමාට මම ඩිරෙක්ට් උත්තරයක් දෙන්න බෑ මොකද තන අනුව වෙනස් වෙනවා. දරුවෙක් කතාවක් කියනකොට ඒ දරුවා ඒක තතම කියලා ඉවරකම් අහන් ඉන්න වෙනවා. there's no limit එක ඒවල එතන. ලිමිට් එක තමයි යා ඒක කියාගත්ත එක. ඒක තමයි patience කියලා කිව්වේ. මේවා මොන ඔය එතුමා සඳහන් කරන්න උත්සාහ කරන්නේ බාධකයක් අපිට. එකම එක ආයි කියන්න වෙනවා ආයි අහන් ඉන්නත්. සමහර රැකියාවකදී අර දැන් ඉස්සෙල්ලා අපේ වෛද්‍යතුමිය කිව්වේ ප්‍රශ්නේ. තුමිය කිව්වේ අපිට එකම දේ කියන්න වෙනවා. ඒක විවිධ අවස්ථාවල වෙනස්. අනේක තමයි වැඩි. ඒ ඔබතුමා ස්පෙસિෆිකලි අහුවොත් අරෙන්න මට මේ ඒකට පොදු සර්ව සාධාරණ උත්තරයක් දෙන්න බෑ. ලිමිට් මොකක්ද? සීමාව නැහැ. සීමාව දන්නේ නැහැ අතන. සීමාව කියන්න විදිහක් නැහැ. තනානු බලන්න වෙනවා. ඒක තමයි මේක තියෙන මේ සංකීර්ණභාවය නේ. no limit කියන්න බෑ. සර් අහන්න පුළුවන් නේද? මම මේ කියන එක කියනව වැඩිද කියලා. එහෙමම. ඔව් ඒක දෙපැත්තට කතාව යනවනේ. ඒක බහන්නේ. ඒ තන අනුව වෙනස් වෙනවා. දැන් අපි දේශකයෙක්ගේ දේශනයක් අප කියන වෙලාව අහන් ඉන්න එපා. දැන් ස්වාමීන් වහන්සේ නම ධර්ම දේශනයක් කරනවා. සමහර හාමුදුරු
පැය භාගයක් කරන්න පුළුවන්, පැයක් කරන්න පුළුවන්, පැය දෙක තුන දේශනා කරන ස්වාමීන් වහන්සේලා තියෙනවා. අහන් ඉන්නේ නේද? ඕන කෙනෙක් කියනවා එයාගේ දුක. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. සාමාන්‍ය වැඩිහිටි කෙනෙක් මනෝවිද්‍යාත්මක උත්තරයක් දෙන්නකෝ මම. මනෝවිද්‍යාත්මකව අපිට සාමාන්‍ය කතාව දැන් ඔබ දන්නවා මේ කවුන්සලින් වලදී අපිට තියෙනවා 1 hour කියලා. පැයක්. සාමාන්‍ය මිනිත්තු 40ක් 45ක් විතර කෙනෙක් දිගට කතා කරනකොට එයා ඒ කතාව එතනින් එහාට යන්නේ නැහැ. අපිට යම් යම් තැන් දෙනවා නතර කරන්න විරාම දෙනවා. ඔය මැදදී. අන්නේ විරාමය අපි පාවිච්චි කරනවා ඒ කතාව අපේ පැත්තකට හරව ගන්න. ඒ කියන්නේ චේන්ජ් කරගන්න. නැත්තම් සුභවාදී පැත්තකට මේක ඒවා කරගන්න. ඒ සාමාන්‍යයෙන් අපි කතාව පැයකට සීමා කරනවා. හැබැයි සමහර වෙලාවට ඔක පැය දෙක වෙන වෙලාවලුත් තියෙනවා. කෙනෙක් ගොඩාක් දුකින් නම් මේ කතාව කියන්නේ මැද නවත්තන්න බෑ. සමහරවිට මම ඊළඟ ක්ලයන්ට් පස්සට දාලා අර ක්ලයන්ට් ඉවර කරලා තියෙනවා. අපි යාට තියලා තියෙන පැයයි පැය එකමාරක් කරයි කියනවා. සමහර අය පැය දෙකම කතා කරනවා. යාට කියන්න දෙන්න ඕනේ. එතකොට මම පළවෙනි පැයේ පළවෙනි මිනිත්තු 10 අහන් ඉන්න උනන්දුවෙන්ම පැය දෙක අවසානයේදී තහන් ඉන්න ඕනේ. that is listening. ඒක ප්‍රගුණ කරන්න ඕනේ ස්කිල් එක. කමියුනිකේෂන් වලදී අත්‍යවශ්‍ය මම ඉස්සරහට මේ දේශනේ දාලා තියෙනවා. listening skills. එතකොට අපි කියනවා ස්ට්‍රෙස් කියන්නේ එකට මොකද්ද මේ ප්‍රශ්නේ අහන්නේ? ස්ට්‍රෙස් කියන්නේ එක්තරා විදිහක දුර්වල සංවේදනයක ප්‍රතිඵලයක්ද? ඔව් හරි. දැන් ඕක දෙපැත්තට යන එක. ස්ට්‍රෙස් කියන්නේ දුර්වල සංවේදනයේ ප්‍රතිඵලයක්ද? ඔව්. හැබැයි ස්ට්‍රෙස් දුර්වල සංවේදනයේ ප්‍රතිඵලය දුර්වල සංවේදනය වෙන්නේ ස්ට්‍රෙස් හින්දා. දෙපැත්තටම යනවා. එහෙම වෙන්න පුළුවන්. ස්ට්‍රෙස් නිසා කමියුනිකේෂන් දුර්වල වෙනවා. කමියුනිකේෂන් දුර්වල වීම නිසා ස්ට්‍රෙස් අඩු වෙනවා. දෙපැත්තටම යනවා. In people management, sometimes we experience that more we listen, we are kind of exploited. එහෙමත් එකක් වෙනවා. look දැන් මේ එක අදහසක්. මෙහෙමත් හිතෙන්න පුළුවන් කියලා. එදියා බරපතල ප්‍රකාශයක්. ගොඩක් අහන් හිටියොත් අපිව ගොඩක් මිනිස්සු කඩේ යවන්න පුළුවන් වගේ. ඉතින් මම මේක මගේ කරගෙන උත්තරයක් දෙන්න එක සාධාරණ නෑ මම මේ කියන්නේ. අපි ලිසන් කරනවා කියන එකේ තේරුම එයාට කඩේ යවන්න අපි ලෑස්ති කියන එක නෙමෙයි. ඒක පොඩි ආර්ට් එකක් කිව්වේ ඒකයි. අපි ඒක අහන් ඉන්නකොට අපි යාව හොඳට තේරුම් ගන්න බලනවා. එතන තව ටිකක් තියෙනවා. අපි ඉස්සරහට යමු. එතකොට මේ තව ටිකක් තේරෙයි. The way you වාක්‍යයක් තියෙනවා. The way you recite those things is really appreciated. Thank you. Super. හොඳයි. බොහොම ස්තුතියි. මට සුබ පැතුමුත් තේරුණා. බොහොම ස්තුතියි. ඒවත් හොඳයි. ආදරෙන් බාරගත්තා. මම පොඩ්ඩක් මේක ඉස්සරහට යන්නම් නැත්නම් මේ ඕනම ටික කියා ගන්න බැරි වෙනවා. දැන් මෙන්න මේක ගන්න. දැන් මේක තමයි මම ඔබට ඉදිරිපත් කරන එක ක්‍රමවේදය. මම හිතන්නේ. දැන් මැසේජ් එක දෙන්නෙක් කතා කරනවා. මෙතන අපි දෙන්නෙක් ගමු කමියුනිකේෂන්. send කියලා කියන්නේ අපි මේ පණිවිඩය යවන කෙනා. අනිත් එතකොට මොකක් හරි පණිවිඩයක් යවනවා මැසේජ් එකක් යවනවා. දැන් මේ receiver කියන්නේ ඒක බාර ගන්න කෙනා. ලබන්න. පණිවිඩය යවන්න ලබන්න. ලබන්න මොකද කරන්න ඕන ෆීඩ්බැක් එකක් දෙන්න ඕන. මෙන්න මෙතන මේ මොඩල් එක මොකක් වැදගත් එක. දැන් ඔබට මේ දැන් මම ඔයගලන්ට මැසේජස් නේ දැන් මේ යවන්නේ. එතන මේක one way. මේක two way වෙන්න ඕනනේ. අනිත් පැත්තට එන්න ඕන. දැන් ඔයගොල්ලෝ මම ඒක බොහොම ස්තුතියි කිව්වා මට අර ලියලෙවනේවා. ආපහු ලියලෙවනවා. හරි හොඳයි වා කියන විදිය. බොහොම ස්තුතියි. අනිත් අය කියනවා අපිට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඔක්කොම ෆීඩ්බැක් වෙයි. මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. අරක කොහමද? මේක කොහමද?
ඔක්කොම මේ අනිත් පැත්තෙන් එන ඒවා. එහෙනම් communication is two way. දෙපැත්තම වෙන්න ඕන. නැත්තම් communication is not successful. මේක වෙන්නම ඕන. එතකොට sender ඉන්නවා, receiver ඉන්නවා, message එකක් යවනවා, feedback එකක් එනවා. ඒතර අරයා කතා කරනවා. ඒතර අපි feedback දෙන විදි තියෙනවා. ඒ කියන්නේ ප්‍රතිපෝෂණය feedback. වචන වලින් කියන්න පුළුවන්. සමහර අය මොකුත් කියන්නේ නැතුව ආවම ඉන්නවා. අන්න ඔළුව. දැන් ඒකයි මම මේ කියන්නේ ඔය මම උගක් කලාට Zoom තාක්ෂණය පාවිච්චි කරද්දි මම හැමෝටම කියනවා වීඩියෝ ඔන් කරන්න කියලා. ඉතින් අත්‍යවශ්‍යයි තුන සමහර අය වීඩියෝ ඔෆ් කරන් ඉන්නවා ඒක කමක් නැහැ. නමුත් ඔන් කරාම තමයි මොකද වෙන්නේ අර ෆීඩ්බැක් එක එන්නේ නේ. ඔයගොල්ලෝ බලන විදියෙන් ඔළුව වඩන විදියෙන් මෙහෙම කරන විදියෙන් I get the feedback. right? එතකොට මම මේක තව කියන්න මට පාසුයි. ඒ නිසා මේ රිසීවර්ගේ යුතුයකමක් තියෙනවා සෙන්ඩර් නැත්තම් අර කියන කෙනාට උදව් කරන්න හොඳට කතා කරන්න. තේරෙනවද? නෝන කතා කරනකොට මහත්තයා අහක බලන් ඉන්න අරගයි. කියන්න තව ටිකක් කියන්න. එතකොට එයාගේ යා හොඳටම කියවනවා. නෑ ඔය කොච්චර කියෙව්වත් ඉතින් ටිකක් කියවල යාගේ ස්ට්‍රෙස් එක හරිය අඩු වෙනවනේ. අනිත් පැත්තට අහන්න. ඔයා බම් දැන් මම ඔයා කතා කරනවා වත් කියන්නකො මම අහන් ඉන්න. මේක දෙපැත්ත. දරුවෝ කතා කරනකොට අහන් ඉන්න. මොකක්ද ඔයා කිව්වේ? කොහමද ඒ කිව්වේ? හරි. මේක අහන් ඉන්නවා. කියන්නත් දෙනවා. ඉතින් හැමතැනදීම මෙහෙම කරන්න ඕනද? ඒක මම දන්නේ නැහැ. පුළුවන් හැමතැනදීම කරන්න. ගැළපෙන තැනදීම කරන්න. දැන් අපි අහනවා මේ අපි කියන සමබල ආහාරයක් ගන්න. අපි සාමාන්‍ය කියනවා. ඒතර හැම වෙලේටම සමබල ආහාරයක් ගත යුතුද? එහෙම එකක් නැහැ. සමහරලාට අපි සම්බෝල් ටිකක් හදන් පාන් කෑල්ලක් කන වෙලාවක් තියෙනවා. හැබැයි ඉතින් සම්බෝල බැලුවා සම්බල ආහාරයක් තමයි එක්තරා විදිහක බැලුවොත්. කාබෝහයිඩ්‍රේට් උත් තියෙනවා, ප්‍රෝටීන්ක් තියෙනවා, ලිපිඩක් තියෙනවා. පොල් සම්බෝල වල නැද්ද? නේ? කනිජ ලවණ ලුණු ටිකක් දැම්මම කනිජ ලවණ තියෙනවා, දෙහි ටිකක් දැම්මම විටමිනුත් තියෙනවා. නැද්ද? සම්බෝල වනාහි සමබල ආහාරයක් කියලා එක්තරා විදිහකට හිතන්න පුළුවන්. මගේ අතින් කියුණා. සම්බෝලයි පාඩුයි කියන්නේ සම්බල ආහාරයක් කියලා ඕනනම් උත් තර්ක කරන්න පුළුවන්. නමුත් ඉතින් අපි හැමතිස්සෙම එහෙම වෙන්නේ නැහැ. ඒකින්ද හැම තැනදීම ඔබටත් මටත් දැන් මම මේ කමියුනිකේෂන් ගැන ලොකු දේශනයක් පවත්වනවා. කියන්න කවුරු හරි හවොත් දැන් ඔයාගේ කමියුනිකේෂන් ගැප්ස් එන්නේ නැද්ද කියලා අනේනවා. සමහර අවස්ථාවලදී එහෙම වෙනවා. වෛද්‍යවරු ලෙඩ වෙන්නේ නැද්ද? මොකද වෙන්නේ? වෛද්‍යවරු ලෙඩ වෙනවද නැද්ද? ලෙඩ වෙන්න බැරි දේවල් ඒගොල්ලෝ ලෙඩ. ඒගොල්ලෝ වෙන්ටියක් බොන. අපිටත් එහෙම තමයි. ඒ වගේ වෙන්න පුළුවන්. ඉතින් ඒවා අවබෝධ කරගන්න හැටි මම කතා කරන්නේ. හොඳයි. හරි. දැන් එතකොට ෆීඩ්බැක් එකක් දෙන්න. හොඳයි. ඔළුව වඩන්න කියන්න, හරි කියන්න. මට තේරුනේ මෙහෙමයි කියන්න. ඕනනම් අරයා මොකුත් නොකිය හිටියොත් තාන්න. මොකටද ඔයාලට තේරුනේ දැන්? දැන් ඒක සේවකයෙක්ගේ මම මේක මේ දේශනවලදී කලින් කියතුනේ. ඒ සේවකයාට දෙයක් කිව්වහම දැන් අපි කියනවා මෙහෙන්න නිමල් අපි කියමු යාගේ නම නිමල් මෙහෙන්න. නිමල් දැන් මෙතෙන්ට ගිහිල්ලා බැංකුවට ගිහිල්ලා මේ චෙක් එක මාරු කරගෙන ඒ සල්ලි ටික අරගෙන බුක් ෂොප් එකට ගිහිල්ලා හාෆ් ෂීට් බටල් එකකුත් අරගෙන මුද්දර ටිකකුත් අරන් ආපහු එන්න කියලා කිව්වා. මේ මුද්දරත් කියනවා. එතකොට දැන් නිමල්ගේ නිමල් හොද සේවකෙක්. නිමල් අපි කියන දැන් සර් මට කියන්නේ මේ චෙක් එක අරන් ගිහින් ආවල් බැංකුවට ගිහිල්ලා සල්ලි ටික මාරු කරගෙන අඩෙන් හාෆ් ෂීට් බන්ඩල් එකක් තරම් මුද්දර මේ ගාන තරම් එන්න කියලා නේද දැන් ඔය කිව්වේ. සර් මෙතන දැන් රුපියල් 5000ක මංගාව චෙක් එක තියෙනවා. සර් වල 5000 චෙක් එකක් දුන්නේ කියලා මිනිහා ආපහු අපිට කියනවා. තේරුණාද? එයා හොඳ සේවකෙක්. හැබැයි ඉතින් අර ස්වාමියා තහන් ඉන්න ඕන කේන්ති ගන්න නැතුව අරයගෙන. හරි ඒක තමයි කිව්වේ යනවා කියලා කියන්නේ නැතුව ඒ මනුස්සයාට ගැනීම කාරුණික වෙන්න කියලා මං කියන්නේ. එයා හරි හොඳ සේවකෙක්. මොකද අපි සමහරලාට මහත්තුරු 100 නැතුව කියනවා එක එක જાති. මං වාට කිව්වේ හාෆ් ෂීට් බන්ඩල් එක වෙන මොකක් හරි එකක්. ඒකට අර රිපීට් කරලා ආපහු අර ෆීඩ්බැක් එක දෙනකොට අපේ අඩුපාඩුවක් තියෙනවා මේ කමියුනිකේෂන් එක හරි සම්පූර්ණ වෙනවා. ඒක මේ සේවකයා කමියුනිකේෂන් සම්බන්ධව හොඳයි. ඒක වැරදීම අඩුයි යාට. නැත්තම් මිනිහා ගිහිල්ලා හාෆ් ෂීට් බන්ඩල් එකට
අර ෆොටෝකොපි ගහන ඒවා ගෙනාවොත් එහෙම ඒ පාර මේක නෙමෙයි නවාට ගේන්නේ ගහපිය. සර් මං හිතුවේ මෙහෙමයි කියලා කිව්වොත් එහෙම මොකද? අන්න කන්ෆ්ලික්ට් එකක්. නේද? ඔහොම වගේ වෙනවා. හරි. දැන් ඔයගොල්ලෝ කොහොමද දන්නේ? දැන් ඔයගොල්ලන් ඩල්ද ඔයගොල්ලෝ අහන් ඉන්නවද හොඳද? මේ හරිද? හුස්මක් එහෙම ගන්නද? දැන් බලන්න ඔබ ඉන්න තත්ත්වය ගැන මං සංවේදී වෙන්නත් ඕනේ නේද? අන්න ඒක කොමියුනිකේෂන් වල එක ලක්ෂණයක්. ඔබට කොහොමද දැනෙන්නේ? ඔබ වාඩි වීම අපහසුද? ඔබට හුස්මක් ගන්න එහෙම ඕනද? වතුර ටිකක් එහෙම බොන්න. හරි. එක දිගටම ඔබ දිගට අහගෙන ඉන්නකොට සමහර වෙලාවට අපිට අර මොකක්ද දැනෙන්නේ? ලිමිට් එක. දැන් නම් ඉතින් ඇති වගේ. එහෙම හිතෙනවා. ඒක ස්ට්‍රෙස් එක. හැබැයි ඔබට මේක ගැන අදහසක් තියෙනවා මේක වටිනවා කියලා හිතනවා නම් මේක තව කෙනෙකුට උදව් කරන්න මම ගන්න ඕන කියලා මට උදව් කරගන්න ඕන අන්න එතකොට උපනාවක්. අපි දැන් ඊළඟ එකට යක් අපි ටික වෙලාවයි තව තියෙන්නේ අපි කොටසට යමු. So what is the basis of effective communication? පදනම මොකක්ද? හොඳ සංවේදනයේ පදනම. Good listening. ඔන්න අහන් ඉන්න. හොඳට අහන් ඉන්න. එහෙනම් හොඳ කමියුනිකේටර් කෙනෙක් හොඳ ලිස්නර් කෙනෙක්. මේක කවුද මම කලින් කිව්වා. You have to be a good listener first. So listening. ඊළඟට ආංගිතියන මදි. මොකද වෙන්න ඕන? Understand. කියපු දේ තේරෙන්න ඕන. අහන් ඉඳලා වෙන දෙයක් තේරුම් ගත්තොත් ප්‍රශ්නයක්. අසාසිතිය. මේ වාක්‍ය මම ඔබට ලිව්වේ මේක පොඩක් වැදගත් නිසා. Communication is much more than just hearing sound. කියන එක කනට ඇහිච්ච එක විතරක් නෙමෙයි මේ සද්දයක් ඇහිම විතරක් නෙමෙයි communication. ඊට වඩා දෙයක් තියෙනවා. මොකද්ද මේකේ meaning එක? ඇයි මෙහෙම කිව්වේ? කියන කතන්දරේ ඔබ තියෙනවා. මෙන්න ඊගා වාක්‍ය වැදගත් වාක්‍ය. When you focus only on yourself, මට හිතෙන්නේ කියලා කිව්ව ඔන්නක. You often forget to listen. වාට අහන්න අමතක. You focus only on yourself. අන්න එතකොට කියනවා මට හිතුනේ මෙහෙමයි කියලා. Then you forget to listen to the other person. ප්‍රයා කරන්න වෙන එක. right. දැන් ඔන්න තව වැදගත් කොටසක් අපි කතා කරමු. දැන් අපි මේක මේවයි තියෙනවා මේ mindfulness යෙදෙන තැන්. ඒවා පුහුණු කරම කියන්න ඕන තැන් ඒවා. ඉන්ට්‍රොඩක්ෂන් එකේදී ඊට වඩා කියන්න බෑ. ඔයා එකක් ඔයාට කියන්න දැන් මොකද වෙන්නේ? ඒක ෆීඩ්බැක් ගන්න ඕන. දැන් ඔබ පීනලා බලන්න ඕන දැන් මම මේ දේශනේ දෙන්නේ පීනන්න. මේක හරියට පීනනවා උගන්වන දේශනයක් වගේ එකක්. වතුරට බෑලා පීනන්න ඕන. එතකොට ඔබට වරදින තැන් අහු වෙනවා. 100න් ඉඳලා අල්ල ගන්න. ඒවා හරි ගස්ස ගන්න මේ කියපු කරුණු ලියාගත්තේ වෙයි. හරි. විජයලක්ෂ්මී මහත්මිය අපිට කියන්න. Reflection is important නේද? දැන් අපි yes. Reflection is very important. එතකොට ඒක ඉගෙන ගන්න පුළුවන් නේ. ඔව්. Your communication has gone wrong. Yes. Reflection is very important. එතකොට තව මහත්තයෙක් කිව්වනේ where is the limit of listening කියලා. එතකොට සමහර මිනිස්සු දැන් communicate කරනකොට අර අන්තිම ටිකේ තමයි open up වෙන්නේ. So you can't එතකොට අපි ඉක්මනට ඒක නැවතුවොත් we might not be able to understand the other person. ඒක තමයි මම කිව්වේ තන අනුව මේක බලන්න ඕන කියලා. ඔව්. දැන් අපි හිතමු දැන් සමහර ඒක තමයි මම අර කිව්වේ කවුන්සලින් උදාහරණයක් කිව්වේ. සමහර අය මිනිත්තු 10න් 15න් කතාව කියනවා. ඔව්. සමහර අය කතාව කියන්න හැඩ ගැහිලා ලෑස්ති වෙලා ඔක්කොම කරලා එනකොට පැය ගිහිල්ලා. ඒතකොට එයාගේ අත්ත කතාව ආගන්නේ ඊළඟ දවසේ. So we have to have patience. So you have to be really patient and you have to දැන් මම ඔක්කොම මෙතන දැන් කියන්න ගියාම ඔයගොල්ලෝ අවුල් වෙන හින්දා දැන් කවුන්සලර් කෙනෙක් මේක මැනිපුලේට් කරන ක්‍රමවේදයක් තියෙනවා.
නැත්තම් ඉතින් අපිට මේ රසාව කරන්න හම්බෙන්නේ නැහැ. මිනිස්සු ඉතින් හරි බැරි ගහගෙන එනකොට පය ඉවරයි. දැන් එයා ආපහු ගෙදර යන්නේ මට හරියට ඕනද කියා ගන්න බැරි වුණා කියලා. අපරාධ සල්ලි වේදම් කළා උනේ කියලා. දැන් ඒකින් අපි මේක මේව කරන. දැන් ඒක ඕගොල්ලෝ මෙතන ඇහුවට මට මේක මෙතන කියන්න විදියක් නැහැ. ඇයි? ඒක කවුන්සලින් ට්‍රේනින් එක. වැටේනවා. ඔව් සර්. ඒ ට්‍රේනින් එකේදී ඔබතුමිය කියපු එක අපි රිෆ්ලෙක්ෂන්ස් හරියට කරනවා. රිෆ්ලෙක්ෂන්ස් කරනකොට දැන් අනිතට දෙන්න ඒ කියන්නේ එයා කියපු දේ අපි රිෆ්ලෙක්ට් කරලා පෙන්නනවා මිරරින් කියලා ඔකට කියනවා. කණ්ණාඩියක් ඉස්සරහා ඉන්නවා. රයිට්. එතන අපි 아무තු දෙයක් කරනවා එතන කවුන්සලින් වල. එතකොට තමයි අරයට කියවෙන්නේ මේවා. එතකොට වෙන කෙනෙක් එක පැයක් තටම කියන කතන්දරේ අපි කියන්නේ තටනනවා කියලා නිකන් අර ඒක කියන එක කවුන්සලර් ඉස්සරහා අපිට ගාලා කියා ගන්න හැකියාකමක් ලැබෙනවා බොහෝ කොටම. ඒ තමයි කවුන්සලින් වල විදිය. අර උගක් වෙර දරන්න මහන්සියක් කරන්න ඕනේ නැහැ. ඒක ඉක්මනින්ම කියන්න පුළුවන් හැකියාවක් කවුන්සලින් වල ඇති කරන්න උත්සාහ කරනවා කවුන්සලර් කෙනෙක්. ඒක දෙයි. හරි නේද ඒක? ඔව් සුවපත් වේවා සර්. right. දැන් මේක තමයි අපිට මේ මගේ මොඩල් එක ඔබට මගේ නෙමෙයි මේක ඉතින් අපි ඉගෙන ගත්ත මොඩල්ස් අපි. මොඩල්ස් කියලා කියන්නේ මේ රූපය. දැන් මෙතන සෙන්ඩ් යවනවා. දැන් මෙතන ඔබට වැදගත් දේ තමයි ඔබ මේ ඉන්ටෙන්ඩඩ් මීනින් කියන ඔබට කියන්න ඕන දේ අර මිනිස්සයා ඒකම තේරුම් ගන්න නැහැ සමහරවල්. මං කියන්න try කරලා අරයට තේරුන්නේ නැහැ නේ කියලා සමහර අය කියන්නේ ඒක. එතකොට මොකද ඔබ මේ වචන verbal නෙමෙයි සමහර වෙලාවට non verbal යවන්නේ. අපි messages දෙවිදියකටම යවනවා. verbally non verbally. verbally කියන්නේ වචනගතව යවනවා. non verbally කියන්නේ ඉඟිබිඟි වලින් යවනවා. body language එකෙන් යවනවා. ඇස් වලින් යවනවා. අපි ඇස් වලින් කතා කරනවා. non verbal messages. මම දිහා ඔයගොල්ලෝ උතර බලන් හිටියොත් පොඩ්ඩක් හුස්මක් එනවා. නෝනාවන්දි මහත්තුනි දමවල කතා පවත. නෝනාවන්දි මහත්තුනි අද අපි කතා කරන්න යන්නේ මේ ලෝකය ගැන. මොකද්ද? අද අපි කතා කරන්නේ මේ ලෝකය ගැන. අතීතයේ ඉඳලා වර්තමානයේ දක්වා මේ ලෝකය කියලා අපි කියාගෙන යනවා. දැන් මම මෙතන පාවිච්චි කරා verbal and non verbal දෙක. මම ඔක මෙහෙම කිව්වොත් නෝනාවන්දි මහත්තුනි අද අපි කතා කරන්නේ ලෝකය ගැනයි. අතීතයේ සිට වර්තමානයේ දක්වා කොහොමද පොඩ්ඩ අවුල් වුණා වගේ වෙනවනේ නේද? බලන් හිටියද? හතරස් ලෝකයක්. ඔව් මොකද්ද මේ යකා කරේ කියලා දිහා අතීතයේ ලෝකය. මම අද කතා කරන්නේ මේ ලෝකය ගැන. මම අද කතා කරන්නේ මේ ලෝකය ගැන. තුහාම ටිකක් අවුල්. මම අද කතා කරන්නේ මේ ලෝකය ගැන. අතීතයේ සිට වර්තමානයේ දක්වා. දැන් එහෙම නෙමෙයි අපි කරන්නේ. අතීතයේ සිට දියැලක් හැමතිස්සෙම ගලන්නේ පහළ ඉඳලා උඩට. දියැලක් හැමතිස්සෙම ගලන්නේ උඩ ඉඳලා පහළට. කිව්වොත් එන්නේ මොකද වෙන්නේ? ඒක පොඩ අවුල් වගේ නේ. දියැලක් හැමතිස්සෙම ගලන්නේ උඩ ඉඳලා පහළට. දැන් බලන්න non verbal communication. ඔයගොල්ලෝ දන්නවා දියැලක් හැමතිස්සෙම ඔව් වෙන්නේ. කිව්වනම් තේරෙනවා. අපි ඔය මොකක්වත් නැතුව අපි කොහොමද දේශනේ? මොකද වෙන්නේ? මම ඔය සමහර ළමයිත් එක්ක කතා කරන පොඩි ළමයි එක්ක අතර ඔයා ආයි එනවද? දැන් ඔයා මං කියුවේ හරියද? ඔයා එනවද? කොහොමද කියලා ඔහොම කරනවා. ඔහොම කරා පොඩි එකා මෙහෙම කරොත් හරි. ඒ කියන්නේ මිනිහා එනවා. මම සමහරවිට හිතනවා මේ ඔයා මොකද කියන්නේ? ළමයිට හරි ඉෆෙක්ටිව් ඒවා. දැන් ළමයා මොකද කරන්නේ? ඔහොම කරන එක නේ හරි. මිනිහා තරහ නම් නම භාෂාව. ඔය තරහද කියනකොට ලේසි මේ මානෙක පොඩි එකෙක්. එනවා. ඉතින් ඔක්කොම ගල්ලා අපි ඔහොම කරොත් මොකද වෙන්නේ? ගුටි ගන්න වෙනවද කෙනෙක්? අපි මුකුත් කිව්වේ නැහැ. වෙන එකක්. So that is non-verbal communication. Non-verbal expressions. So which are very important right in communication. ඒ වගේ අපි sign language එක පාවිච්චි කරන්නේ භාෂාව. නිසා ඔබ අනිත් අයත් එක්ක කතා කරන්න පුළුවන් තරම් පමණට වැඩි දාන්නත් එපා මේ අපි පහේ ටික දාන්නේ පොද්දකට එක ගානකටනේ. ඒ නිසා ඕන් නැති ඉඟිබිඟි දාන්න යන්නත් එපා. එතකොටත් අර තොරණක බල්බ් වැඩ කරනවා වගේ කැතයි. සමහර අය කතා කරන ඇස් දෙකයි කන් දෙකයි නහයයි ඔක්කොම වැඩ කරනවා. එතකොට අර මිනිස්සයා මැසේජ් එක නෙමෙයි බලකින් අර බල්බ් වැඩ කරනවා වගේ යාදියා. වැඩ කරන එක. too much.
right? Too much. මේ appropriately ඔයා use කරන්න ඕන ඔයාගේ body language. එතකොට තමයි අර කතාව meaningful වෙන්නේ. ලස්සන වෙන්නේ, හැඩ වෙන්නේ. පාවිච්චි කරන වචන උනත් පරිස්සමෙන් පාවිච්චි කරන්න. සමහරවිට අපි ග්‍රාම්‍ය වචන පාවිච්චි කරනවා. දැන් මම මේ වෙලාවේදී ප්‍රොෆෙෂනල් වචන පාවිච්චි කරලා ටිකක් ග්‍රාම්‍ය වචන පාවිච්චි කරා ඔබට. එතකොට කතාව සවුත් නොකරගෙන මේ වචන පාවිච්චි කරන්න ඕන. අසභ්‍ය වචන, දෙපැත්ත කැපෙන වචන, ඩබල් මීනින් වචන වැඩි පාවිච්චි කරන්න. හැටියට මේ ඒව එපා. මිනිස්සුන්ට කොච්චර මිනිස්සු hina වුණත් මිනිස්සුන්ට පස්සේ හිරිකිතක් එනවා. ඒ නිසා දෙපැත්ත කැපෙන වචන, ඩබල් මීනින් වචන වගේ පාවිච්චි කළා මිනිස්සුන්ව දිනා ගන්න එක එච්චරම සාර්ථක කමියුනිකේෂන් එකක් හැටියට අපි පිළිගන්නේ නැහැ. right? ඕනවට වඩා ඉතින් ප්‍රොෆෙෂනල් ලැන්ග්වේජ් එකම හැමතිස්සෙම පාවිච්චි කරන්න ඕනේ. නෑ ඒ දෙක අතර තුලිතභාවයක් පවත්වා ගන්න ඕනේ. ඉතින් ඒ නිසා නෝනා මහතුරු කතා කරනකොටත් ඒ වගේ අර ඒ අනුපාන වශයෙන් අඩුපාඩු වැඩි වශයෙන් මේ පාවිච්චි කරනවා. right. මම හිතනවා මම සෑහෙන ප්‍රමාණයක් ඔබට සාකච්ඡා කළා කියලා නික අවසානයක් නෑ. ඉතින් දවස් තුල අපිට කතා කරන්න පුළුවන් ප්‍රමාණයට මම හිතන්නේ I don't have enough words to express the value of this session, sir. Feedback අපි දැන් අද විශේෂයෙන් මම මෙතන feedback කොච්චර ප්‍රයෝග කරන්නේ මොකද අද communication නිසා ඊට අදාළ නිසා මේක ගොඩක් appreciate කරනවා ඔබගේ feedback. right. ඉදිරියේදී අපි communication සම්බන්ධ වැඩසටහන් විවිධාකාරයෙන් ඔබට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් mindful communication කියන අපේ ප්‍රෝග්‍රෑම් එක මම හිතනවා අපි ගොඩක් කාලයක් කරපු ප්‍රෝග්‍රෑම් එකක්. ඉතින් මේ අද කියපු කාරණා තියෙනවා තව කාරණා බොහෝ කොට තියෙනවා. කමියුනිකේෂන් කියන්නේ ලොකු මාතෘකාවක්. ඉතින් අපි පුළුවන් තරම් ඔබට එදිනදා ජීවිතයට භාවිතයට ගත හැකි වන පරිදි සෑහෙන ප්‍රමාණයක් මම කරුණු මේ කාලය තුළ දිගටම ඉදිරිපත් කළා. ඔබට තව මිනිත්තු කිහිපයක් තියෙන නිසා අපිට කැමති දෙයක් අහන්න පුළුවන්, කැමති දෙයක් කියන්නත් පුළුවන්. බොහොම ස්තුතියි ඔබ හොඳින් සවන් දුන්නා කියලා මම හිතනවා. ඇක්ටිව් ලිස්ටිං කරා කියලා මට හිතෙනවා. මොනවා හරි අහන්න තියෙනවා නම් අහන්න. ඊට පස්සේ ප්‍රදේශනේ අදට මෙතනින් සමාර කරන්න බලාපොරොත්තු වෙනවා ඔබගේ ප්‍රශ්න වලින් පස්සේ සහ ඔබේ ෆීඩ්බැක්ස් වලින් පස්සේ. අද හරි අගේ මට වෙච්ච දෙයක් කියන්න දැබයි සර් මට. හොඳයි. මම ලෙක්චර් එකක් අහගෙන ඉන්නකොට ඔක්කොම සිංහලෙන් කිව්වේ. මට තේරුනේ නෑ ගොඩාක්. ඒ වෙලාවට මොනවද කරන්නේ? ඒ වෙලාවට නොතේරුනේ දේශකතුමාට භාෂාව පොඩ්ඩක් එහෙට මෙහෙට කරලා කියන්න පුළුවන්ද කියලා බලන්න ඕනේ. එහෙම නැත්නම් ඉතින් එහි පරිවර්තනයක් ඕබාරි හොයාගන්න පුළුවන්ද කියලා විවිධාකාර දේවල් ඉතින් එතන තියෙනවා. පොදු ප්‍රශ්නයක් නේ. හරි ඔව් ඉතින් අයාගෙම දැන් ලේසිම දේ තමයි වලදී ගැලපෙනවා නම් එතෙන්දී. දැන් සිංහල භාෂාවෙන් නම් කරන්නේ. සිංහල භාෂාවේ දේශනයක් සමහර වෙලාවට තේරෙන්නේ නැත්නම් අත උස්සලා එහෙම අහන්න පුළුවන්. වචනේ මට පැහැදිලි නෑ. වචනවත් පුළුවන් නිසා. නමුත් සමහර වචන භාවිතයේදී ඉංග්‍රීසි වචන දැම්මේ නැත්නම් ඒක අපිට තේරුම් ගන්න බැරි වෙන අවස්ථා තියෙනවා. ඒ නිසා මම ගොඩක් කරලා ප්‍රසන්ටේෂන් ඉංග්‍රීසියෙන් අතර සිංහලෙන් දේශනය කරනවා. භාෂා දෙකම ආයෙත් එතකොට මේක පොඩි උදව්වක් ලැබෙන නිසා. සර්ගේ ලෙක්චර්ස් නම් හරි හොඳයි. බොහොම ස්තුතියි. හොඳට තේරෙනවා. හරි ක්ලියර්. සර් අර මූණ හද non verbal communicate කරනකොට හරි ලස්සනයි. thank you. කරන විදිය ඒක. මේකයි අපි සජීවී වෙන්න බෑ. නැත්තම් ඕගලන්ට ඇති වෙනවනේ. ගොඩාක් වෙලාවට මම දේශන කරද්දී එක තැනකට වෙලා කරනවා. දැන් පෝඩියම් එකේ ඉඳන් කතා කරන ක්‍රමයක් මගේ නෑ. පෝඩියම් එකේ පටන් ගන්නකොට පොඩ්ඩක් කියලා ඊට පස්සේ මම මයික් එකත් අරගෙන හැමතැනම වැදිනවා. මම ගොඩක් වෙලාවට කරලා මගේ අත් දෙක නිදහස් තියන්න අර කොලා මයික් එක පාවිච්චි කරා. දේශන දෙද්දි. ඇවිදවිද තමයි කතා කරන්නේ. එක තැනක වෙලා ඉඳලා මම කවදාකවත් දේශන දෙන්නේ. ඒ හින්දා මේ ඒ කියන්නේ මම non verbal experience ගොඩක් පාවිච්චි කරනවා. නැකිටලා ඇවිදවිද දේශන කරා. විශ්වවිද්‍යාලේ කරත් මම ඉවිදිත් තමයි. ඒක හරි වැදගත් හැබැයි. මට නම් හරි වැදගත්. හරිම effective. يعني මම දැන් දේශන කරනකොට ආයි ළමයි පාඩම් කරන්න ඕනේ නැහැ. හොඳට වදිනවා කියන්නේ. ඒකට 90ක් විතරම අත තේරෙනවා. හරි. තව මොන හරි මැසේජස් එනවද?
Very insightful session. Thank you. This is the first time I attend the lesson in this nature conducted by you. Thank you very much. Promise. Yeah. පොඩි ප්‍රශ්නයක් තියෙනවා. Oh. Anna. හරි. ඔව්. අර අපි ඉතල ගත්තු එක්සැම්පල් එක බොත් සහ නිමල්. Oh. සමහර අය ඉන්නවා දැන් එයාට දෙන්න ඕන මැසේජ් එක නෙමෙයි එයාගෙන් කියවෙන්නේ. සමහරට එයා වෙන්න පුළුවන් එහෙම නැත්නම් වෙන වැඩක වෙන්න පුළුවන්. එයාට දෙන්න ඕන මැසේජ් එක නෙමෙයි වෙන මැසේජ් එකක් අනිත් කෙනාට දෙන්නේ. හැබැයි එයා දන්නේ නැහැ එයා දුන්නේ වැරදි මැසේජ් එකක් කියලා. ඔව් ඔව්. ඔව් එහෙම වෙනවා. ඒක බොහෝ අයට පුරුද්දකට සිද්ධ වෙනවා. ඔව්. ඒක ලොකු අපහසුතාවයක් පත් වෙනවා. ඔව්. ඒතර එයාව වෙනම ට්‍රේන් කරන්න ඕන මයින්ඩ්ෆුල්නස්. 100න් ඉන්න හැටි වෙනම අභ්‍යාස දෙනවා. ඒක පුරුදු කරලා තමයි කමියුනිකේෂන් වලට එන්න ඕන ඊළඟට. මොකද අර අඩුපාඩු හැදෙන්න ඕන. ඔය හැම එකම මේ රජීව මහත්මයා අපිට ට්‍රේන් කරන්න පුළුවන්. ඔව්. පැහැදිලි. Thank you very much. හරි මම හිතනවා එහෙනම් අපිට නවත්තන්න වෙලාව හරි කියලා. මේ කාලයට කරන්න පුළුවන් මැක්සිමම් මම හිතන්නේ ඔබට මම කියලා දුන්නා. මෙහි යහමක් යහපත් ප්‍රයෝජනයක් ඔබ ගනින් කියලා අපි විශ්වාස කරනවා. මේ හැමදේම නැතත් ඔබට ගත හැකි උපරිම අරගෙන ඔබ පාවිච්චි කරන්න. පාවිච්චි කිරීමෙන් තමයි ප්‍රැක්ටිකලි මේක යූස් කරන්න ඕනේ ඩේ ටු ඩේ ලයිෆ් එකේ. ඒක තමයි අවශ්‍යතාවය. නිසා වැඩසටහන් සඳහා උදව් උපකාර කළ අපේ ඉස්සර මහත්මයා ප්‍රදාන අපේ ග්ලෝබල් මයින්ඩ්ස් ආයතනයත් සිද්බෝ ආයතනයේ වැඩ කටයුතු කරන සියලු පිරිසත් අපිට උදව් උපකාර කරන අන්නයින් සහාය වෙන ක්‍රීඩාකාරයන් අපිට සහාය ලබා දීපු පිරිස ඉන්නවා. මේ දේශනේ අහන් ඉන්න අයත් ඉන්නවා. අහන් නොඉන්න අයත් ඉන්නවා. ඉතින් අපිට ළඟ වේවා, පේන වේවා, නොපෙනෙන වේවා, ඈත වේවා, අපි සමග සිටමින් වේවා. වචනයකින් හෝ අංශ මාත්‍රයකින් හෝ මිල මුදලකින් හෝ සුබකබරකින් හෝ තා කුඩා වශයෙන් ආශිර්වාදයක් දීමින් අපි දිරිමත් කිරීමේ උදව් උපකාර කර සියලු දෙනාට අපි ගෞරව සිතුවන්ත වෙනවා. නැවත දවසක අපි හමු වෙලා දේශනයක් කරගෙන ඔබට ඔබේ ජීවිතය ආලෝකමත් කරන්නට සිතට අවබෝධය සිතට අවබෝධය ලබා දෙන්නට අපි මහන්සි ගන්නවා. අද සහභාගී වූ ඔබගේ වෙලාවට Thank you, Thank you very much. ඔබවිසු එනම් සිල් දෙනාට අපි අවසන් කරමු. සිල් දෙනාට ආයි. රැයටත් හම්බෙනවා සර්. තව එකක් තියෙනවා ලෙක්චර් එකක්. ඔව් තව එකක් තියෙනවා. 10 කාලට. Right. Thank you sir. Thank you. Thank you, sir. Thank you. Thank you very much. Thank you, sir. Lively session. Enjoyed it very much. Thank you very much. Thank you. God bless. Bye, boy. Thank you.